භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සාදු සාදු
පුංචි බබාලගේ හැටියට තෑගි හදලා ඇත්තේ මාරු වෙලා තියෙනවා නම් මාරු කරගන්න. ඉන්වත් මහත්මයා කෙනෙක් කතාවක් පවත්වන්න ඉදිරිපත් වෙනවා නේද? කවුද? ප්‍රතාප් යන්නේන්ද මහත්යේද මහත්මිය. හොඳයි ප්‍රතාප් සිංහ මහත්මිය පිළිබඳ පොඩි කතාවක් කරනවා. සම්මා සම්බුද්ධ වහන්සේට මාගේ නමස්කාරය දෙනවා. ඒ වගේම අපූජ්‍ය එම්පිටිගේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් නමස්කාර පූර්වක අවසර ගන්නවා. කතාවක් කියන්නේ මම හිතනවා මගේ අත්දැකීම එතනට ඉදිරිපත් කළා නම් මේ මොහොතේ මම කොහොමද මෙතන වැදලා තියෙන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. සසරේ අපි ඇවිත් ඉඳලා කොහේ හෝ තැනකදී සත්පුරුෂයේ ගමන හරවල තියෙනවා. කවුරු හරි සත්පුරුෂයෙක් ඉන්නේ මෙසිරක්ක මෙහෙම තැනක් මෙවැනි ඉඳපිව සොයක් තියෙන කෙලස් ඉවර කරලා තැනක් තියෙනවා කියලා මේ ඇහිච්ච අවස්ථාවක් තියෙනවා. එතන ඉඳන් මම හිතනවා ඒ නිවන් මාර්ගයට වැටිලා සත්පුරුෂ ඇසුර හොය ගහක උඩට පීනනවා වගේ තියෙන සැඩ පහරවල් රොඩු ඉවත් කර ආයාසයෙන් මේ ආපු ගමනක් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී අසත්පුරුෂ කියන කට්ටියත් අපිට මුණ ගැහෙන්නේ නැහැ. නමුත් ඒ අසත්පුරුෂය මුණ ගැසුණා කියලා ද්වේෂයෙන් වෛර බැඳගෙන පරිගැනීමේ චේතනාව ඇති වුණ බව දැනෙන්නේ නැහැ. කොහොම හරි එතන මම හිතනවා දකින්න ඇත්තේ මේ කියන සසරේ දුකම තමයි. විශ්වාව වැඩක් නැති අර්ථ විරහිත ගමනක් යන්නේ කියන එක තමයි දැනෙන්නේ ඇත්තේ. ඒ තුලත් අපි ගමන්නක ඇවිත් තියෙන්නේ නිවන අරමුණු කරගෙන සම්පූර්ණ පියාණන් වහන්සේලාම හොයාගෙන ආපු ගමනක් වගේ තමයි දැනෙන්නේ. එහෙම අවස්ථාවකදී ආපු තැන්වලදී මේ ජීවිතේ ගත්තොත් මේ ජීවිතේ සත්පුරුෂ ඇසුර හොය යන ලක්ෂණ උදාහරණයක් දැන්ලා තියෙනවා. යහපත් දේ කිසිදු අද ආපස්සට හැරිලා බලනකොට බලාපොරොත්තුවක් විරහිතව දෙයක් කරන්න ඕනේ කියන චේතනාවෙන් ආපු ගමනක් දකිනවා. ඉතින් එහෙම එන අවස්ථාවක ජීවිතේ වැඩිවල් සේනකොට නිවන් මාර්ගය ඇවිල්ලා එක්තරා අවස්ථාවක මට නිරෝධ මාර්ග කටියක් අහන්න ලැබෙනවා. එතනදී ඒ පළවෙනි පටියේ මම දැනුණා විදර්ශනා අපි යනකොට ඉල වෙච්ච තැන තියෙනවා. අපි හරියට අපි පුංචි කාලේ ගන්න 12ක් තියෙනවා. එතන නානවා දොර වතුර තියෙන්නේ. මේ මොනවා හරි වැටුනහම හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. හැඩ දන්නේ නැහැ. හොයන්න ටිකක් යට ගිහිල්ලා අතපත කාලා තමයි හොයන්නේ. සමහර වෙලාවට හොයාගන්න හම්බ වෙන්නේ. අන්න එවැනි මානසික ස්වභාවයක අපි හිටියා. මම විශේෂයෙන් එහෙම ඉන්නකොට මේ අපේ ස්වාමීන් වහන්සේගේ දේශනයක් තියෙනවා. ඒක මට අනිත්‍යව මතක නැහැ. මතක එක තැනයි. එතන උන්වහන්සේ දේශනා කරනවා විදර්ශනා භාවනාවේදී තමන් සිටින තැන හඳුනගන්න. තමන් සිටින තැන මේ මොහොතේ හරිම එමින් නම් ගාම්භීර බව මම ඒක දැක්කා. තත්කාල මම එතනට තැන හඳුනගත්තා. ඒ හඳුන ගැනීම මට උදාහරණයක් දෙන්නන්න පුළුවන්. ඒ දොඩරාවම අපි නාන පිළිවිලක් තිබුණා. වතුර පැහැදිලි සබන් කැටයක් හරි මොනවා හරි වැටුනහම ඉතින් යට ගිහිල්ලා දැනෙන එතනින් ගන්න පුළුවන් තරම්. අර දොලේ වගේ නේ. අන්න එවැනි අවස්ථාවක් වගේ තමයි තැන මම හඳුනගත්තා.
අවස්ථා හතරක් එල්ලුම් ගහ උපයෝගී කරගෙන ඒ එල්ලුම් ගහේ අවස්ථා හතරක් නෙවෙයි මට මතක විදිහට විග්‍රහ කරන්න පෙන්නනවා. බය නැති කෙනෙක් ඉන්නවා නම් සමහරව ඉන්නවා මේ තොණ්ඩුවක් දාගෙන ස්විච් එක දාගන්න නැති අය. ඉතින් මම වැටුනේ ඒ ගොඩට. ඒ ගොඩට වැටුනහම මට දැනුණ හැඟීම තමයි යතුරු හම්බුණා. දොර අරින්න තියෙනවා යතුරු හම්බුණා. යතුරක් වැටුනම ඉතල තියෙනවා. ඉතින් විරාමිස සුවයක් දැනෙනවා ඒ අවස්ථාව මට හරියට මේ උඩුගුවනේ තියෙන ගුවන් යානයක් වේගයෙන් අඩි 30 40ක් ඉඳ තියෙන ගුවන් යානයක් එකපාරට පොළොවට පතිත කරන්න බැහැ. විනාශයි. නමුත් එකපාරට ඒ ගුවන් යානේ බිමට බාන්න ලෑස්ති කරන අඩි 10 ගණක් බානවා කියන එකේ ඇතුළේ ඉන්න කෙනෙකුට දැනෙනවා ටක් ගාලා සැහැල්ලු බවක් එක බරක් මේ පතිත අන්නේ එවැනි ස්වභාවයක් මට හිතෙනවා ඒ අත්දැකීම් විස්තර කරනකොට යමක් කරගන්න පුළුවන් කියන දේ මට දැනුණා. ඉතින් මේ අවස්ථාව තාම සාර්ථකයි. මේ ලෝකයේ ඊතර වෙන්න විශ්වයේ දකින්න මෙච්චර කාලයක් අපි S2කින් අන්තර කොණමානකින් දකින්න ප්‍රමාණය තමයි අපි S2කින් දැක්කේ. ඒ ඉක්මවල විශ්වයේම දහම් ඇසින් දකින්න ඒ උන්වහන්සේගේ දේශනා අනුරාමසම ගලාවේ උදාහරණේ තමන් ඉන්න තැන හොයාගන්න බුද්ධ පුත්‍රයන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් නායකත්වයක් යටතේ මේ දෙන නායකත්වය උද ඒ අනුගාමිකත්වයේ ගන්න අවස්ථාව ලැබුණ බව පළමුවෙන්ම নমස්කාර පූර්වකව මේ උන්වහන්සේට මේ අවස්ථාව පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි ඊට පසුව ඒ ඇතිවෙච්ච ඒවත් සමගම ජීවිතේ අපි දකින්න යම් යම් දේවල් මේ බුදු පුත්‍රයන් වහන්සේට ගෞරව කරන්න ඕනේ, මේ බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ. එහෙම කියන සිතුවිල්ලක් ආවා. ඉස්සරහ තිබුණා නමුත් ඒක ඉඳලා කරන්න බෑ. මොන දෙයකින් බුදු පියාණන් වහන්සේට ගෞරවය අපි ඉඳලා කරන්න බෑ. ඒ ධර්මාර්ථයේ පෙන්වන උන්වහන්සේට ඒ ධර්මාර්ථයේ පෙන්වන සියලු දෙනාට අපි මේක මිල කරන්න බෑ. අමිල සේවයක් කරන්න තියෙනවා. ඉතින් කරන්න පුළුවන් හැමදේම කිසිදු බලාපොරොත්තුකින් තොරව කිසිම කෙරෙන්න ඕන දෙයක් කියලා වෙහසක් නැතුව කරන දේවල් තමයි මේ බුද්ධ ශාසනයේ මේ කරන්නේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේට පූජා කරනවා. ඒ වගේ තමයි විදර්ශනාවේදී මම දකින දේ තමයි උන්වහන්සේගේ පැවිදි ජීවිතය. ඒ ප්‍රත්‍යක්ෂ ධර්මාවබෝධයක් ලබන අත්දැකීම විකු කාලයයි. ඒක අපිට සමාන කරන්න බැහැ. නමුත් ධර්ම දේශනා අසනකොට මට දැනෙන ධර්ම දේශනා මට මතක නැහැ. නමුත් මේ අවසරයි දෙන්න මේ උන්වහන්සේ හදියට මම දකින්නේ වන්දනා කරන ගිහිලා පූජා භූමියේ වන්ද නමස්කාර කරලා ඉන්නවා. අපි මට එනකොට මේ හරි තැන දැන් අහන්න ඕනේ. අපි දන්නේ නැතුව එන්නේ. දැන් අහන්න මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ වගේ තැනක ඉන්නේ. එතන හරිද කියලා අහනකොට ඔබ වහන්සේ කියනවා හරි නෑ එන්න මේ තැනට හරි වෙන විදිහ කියනවා. අන්න මේ වගේ උදාහරණ තුලින් විරාගී සුවය ලබනවා. ඒ උදාහරණත් එක්ක මට දකින්න ලැබෙනවා ඒ සමබවක් ඒ උදාහරණ තුල ඒ ධර්මතාවයේ පෙන්වන විග්‍රහ කිරීම තුල ඒ වගේම තමයි දවසක් මේ ස්වාමීන් වහන්සේලාට අහම ස්වාමීන් වහන්සේ කිව්වා මෑණියෝ ආයාසයෙන් කිසි දෙයක් කරන්න යන්න එපා මමත් එහෙමයි කියලා. මම හිතන්නේ කෙනෙක් ධර්මය අවබෝධ කරගත්තත් ඒ තමන්ගේ හිතේ ඇති වෙන වේගය තුලම යන්න ඉඩ හැදියොත් එහෙම නිවනේ සුවය දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කීම තුල සුවය දකින්න අවස්ථාවක් උදා වුණා. ඒ බලපෑම. ඒ තමයි ආයාසයෙන් තොර දැන් පුරුද්දට අපිට ආයාසයෙන් කියත් නිරායාසව වැඩ කටයුතු මානසික වේගයක් ගන්න නැතුව කිරීමේ ඒ උපදේශ මම හිතනවා මේ අපිට තව කෙනෙකුට කියලා දෙන්න උනත් අවස්ථාවක් අවවාදයක් අනුශාසනාවක් වුණා. ඉතින් මෙවැනි අවස්ථා තුල තමයි මේ
නිරාමිස සුවයකින් මේ දේවල් විග්‍රහ කරන්නේ. මම හිතනවා බුද්ධ ශාසනයට අපි කරන ගෞරවය තමයි දහම්මගේ අනායත ඒ පසුබිම හදලා තියෙනවා. ඒ තවත් අපිට පුළුවන් දේශනාවෙන් විදාකාරේ පුළුවන් විදිහට මෙවැනි විතරයන් වහන්සේලා නායකත්වයේ ඇතුව ඒ අනුගාමික විදිහට ගිහිව විදිහට අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන මානසිකත්වයේ උඩ තමයි මේ හැම ගෞරවය වහන්සේට ලබා දෙන්නේ. ඉතින් නිරෝගී සුවය දීර්ඝායුෂ තව තවත් ධර්මඥාන පහළ වේවා කියන අදිෂ්ඨානයෙන් මේ දේවල් කරනවා. අනිත් කාරණාව තමයි අපි පුංචි කාලේ ඉඳන්ම තේරෙන කාලේ ඉඳන්ම මේ බුද්ධ ශාසනයේ මොකක්ද කරන්නේ කියලා හිතනකොට හිතන හිතවිල්ල තමයි සිතුවිල්ල තමයි මේ බුද්ධ ශාසනය චිරක් කාලයක් පවතිවා. ඉතින් මේ කාලෙකදී අහන්න ලැබෙනවා මේ අපේ ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක මේ දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පර්යන්තා අට්ඨංග මග්ග සලිලා කින වචන නදී චිරන් වසති. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ රයදාවල කියන ඒ ග්‍රන්ථය තුල වගේම උන්වහන්සේගේ අදිෂ්ඨානය කියන ප්‍රාර්ථනා තමයි මම දකින්න විදිහට අවසාන බලාපොරොත්තු වෙදින බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ආනන්ද මහරහතන් වහන්සේ විසින්ම දේශනා කරපු ඒ දේශනාවම තමන්ගේ වචනේ දසබල බුදුන් නම් සෙරුඳු නැතිව මතුපු නිවන් නම් මහා සමුදුර කෙළවර කොට ඇති සතති හරි අටඟි මඟ සිවිලින් සිහිල් වූ නිදි සුව දෙන ජින වදන් ගල ගෝකල් ගලාවා සව් සතන් සනහ. මම හිතනවා බෞද්ධ දර්ශනය තුළ සිටින අප සියලු දෙනාගේම බලාපොරොත්තුවත් අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් මේවයි. ඉතින් එවැනි සමතෙන් දකින්නම ඒ දැකීම තුළ ඇතිවන ගෞරවය පැහැදීම තුළ මේ අවස්ථාවේ මේ දැන මම රැඳී සිටිනවා කියන එක වහන්සේට නමස්කාර පූර්වකව කියන්න කැමතියි. ඒ වගේම මේ මෙතන ඉන්න අපි මෑණි කෙනෙක් පන්දියේ නිමිති කොටගෙන මේ මෑණියන්ගේ ගෞරවය බුද්ධ වහන්සේ කෙනෙක් විදිහට මේ ඊයවිලා කියනවා උන්වහන්සේට ගෞරවයක් විදිහට මම නිසදැස කියනවා ආශිර්වාදයක් කොට දෙනු මැනවි බුදු පුතුනි අවසර නැමෙත වැඳුමට පාපිය සේවන සලසන නොවක් සනහන් දහම් බෙරේ නද අසන අහම් මෙන් පැමිණෙමි මම ස්වභාවයෙන් ලැබුණද වරක් උතුම් බුදුමග පෙන්නු සමිඳුට ආයු බෝවන් ආවඩ ලෝම සනසා උදා උනහිරු මකා දැමුවා මහා ගණඳු එලෙස බුදු පුතු දන්ත වූයේ කෙලෙස් මල දුරා දමනයි සසර සයුරේ අතර මම්මි නොදැන මගතොට සොයන අයුරු පිනින් පිරිමණු සතුන් හටනම් ඇසේ පෙරනද දහම් පිණි එවන් බුදු පුතු ලොවට ජනිතව කරන්නට යුග මෙහෙවරක් ස්වභාවමයි සුදුසු තැනදී පත්කලේ යුග පුරුෂයෙකු දහම්ම පිළිහි සතුට ගිලිහි මවා පාලා යමලොව බලය ගැනුමට පොර කමින් ඇත දහම් දීපෙට කිය කල සුවපත්ව සිට නිරෝගීව සිට වැජබ මනුලොව දිගු කල මහා වෙදදුණු දුන්න ඔසුබැන් තවත් එක්කර මතු කරන්න වැසුණු නෙත්යුග අන්දයන්ගේ ඇරෙන්නට දම් පෙළහර ගලාවා ඒ දහම් ගංගා කරන්නට සුව පුර දහම් පදයක හිමි දෙසුවේ ගබ්බ ඇත මහ විසල් අන්ත එවන් බදනින් සත්ත්මයිලෝ පහළ වේනුව නැති පෙළ අනේ සම්පූර්ණ කල උදාවිය කරන්නට යුග මෙහෙවර සුපාසීසන අතමු සම්මුට තබන්නට සුබ පියවර. ඉතින් අපි හැමෝම අදහස හේතුව ගැටලා තියෙනවා කියලා හිතනවා. ඉතින් දේශනා ඇසීම මුලදී කවුද කියන්න ඕනේ මම අහුවාම මට ඒක වදින්නේ නැහැ වගේ වුණා මොකද ටිකක් ගැඹුරු හොයන්න. මානසිකත්වයක් තිබුණා. මම කැසට් පැටි ඕෆ් කරලා තිබ්බද ස්වාමීන් වහන්සේ දාලා ඉන්නේ දහම දාන්නේ මට වදි වගේ වචන ටිකක් වගේ. නමුත් අර
පළවෙනි මේ ධර්ම දේශනාව අහපු තැනින්දා මට දැන් කියන්න සතුටුයි ස්වාමීන් වහන්සේට ඒ දැනෙන ධර්මතා තමයි සිද්ධ දැකලා ඉදිරිපත් කරන මේ ධර්මතා විග්‍රහ කරන්න වචන නැහැ. තියෙන අඩු වචනයකින් උපරිමේ දෙන්න බලාපොරොත්තු වෙන අවස්ථාවක් තමයි මේ දහම් දේශනා අහනකොට තියෙන්නේ. කොහෙන් හෝ වචනයක් ගත්තොත් ඒක විදර්ශනාවක්මයි තියෙන්නේ. ගැඹුරින් ගමන් වගේ යන්න ලැහැස්ති වෙන ඕන කෙනෙකුට ඒ ගැඹුර දකින්න ඒ වචනය වචනයක් ඇති සසරින් එතර වෙන කෙනෙකුට කියන ඒ ප්‍රකාශ කරමින් වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ අපත් වේවා. තව යුග මෙහෙවරක් කරන්න ඒ දැනකට කොටු වෙන මාළුවෙක් ඉන්නවා වගේ මේ ශාසනය වහන්සේවටයි කොටු වෙන පිරිසකුත් ඇති. ඒ සියලු දෙනාට තව තවත් මේ ධර්ම ඥානෙ දීලා ශාසනයෙන් එතර කරන්න ඔබ වහන්සේගේ යම් යහපත් බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියන අදිෂ්ඨානයෙන් මම නිහඬයි. දෙදහස් 22 වසරේ 8 වෙනි මාසේ 28 වෙනිදා සද්ධර්ම දේශනාව ස්වාමින් වහන්සේගේ උපන්දිනය නිමිති කරගෙන සිදු කරනු ලබන විශේෂ ධර්ම දේශනාව. සෑම කෙනෙකුටම උපන්දිනයක් තියෙන නිසා ස්වාමින් වහන්සේගේ උපන්දිනය පිළිබඳව සිහිපත් කිරීමේදී තම තමන්ගේ උපන්දිනයටත් එයින් ආදර්ශයක් ගන්න පුළුවන්. ඒකත් භාවනාවක් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේ 1979 8 වෙනි මාසේ 27 වෙනිදා ඒ කියන්නේ අලුයම කටුවන රෝහලේදී උපත ලබනවා. ID එකේ තියෙන 26 කියලා, කේන්දරේ තියෙන 27 කියලා. මාරු වුණාවද්ද දන්නේ නැහැ. ඒ නිසා 27 ඉපදිච්ච අය ඉන්නවනම් පොඩ්ඩක් කෝල් කරන්න. 8 වෙනි මාසේ මාරු වීමක් වෙලා තියෙනවා නම් මාරු අරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සඳහන් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ අර උදේවරු නිසා හරි කොනස් නෝනට වැරදිලා හරි මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. මේ කටුවන ප්‍රදේශය උපදින අපේ මෙතුමාලත් දායකත්වයත් ඒ පළාතට එන්න මාතර පැත්තට එන්න. ඉතින් පින්නතුනේ කුඩාම කාලේ මතක තියෙන ටිකක් කාලය ගොඩාක් මම වැඩ මේ ජීවත් වුණේ වීරකැටිය ප්‍රදේශයේ අපේ තාත්තගේ ආච්චි අම්මලා සීයලා ළඟ. ඒ කියන්නේ තාත්තගේ අම්මලා ළඟ තාත්තලා ළඟ. ගෙදර හිටපු කාලේ අඩුයි. මතක නැති පොඩි කාලයක් ඉන්නේ නැති. ඊට පස්සේ ආයි පොඩි කාලයක් ඉන්නේ නැති. අවුරුදු 12 දී පැවිදි ජීවිතයට පාත්‍ර වෙනවා. තරුණ නෙමෙයි ළමා දරුවෙක් හැටියට, ළමයෙක් හැටියට. මහාන ජීවිතයට පත් වෙලා ඔන්න පන්සල් අධ්‍යාපනය සහ පිරිවෙන් අධ්‍යාපනය කියන දෙකට යොමු වෙලා අධ්‍යාපන කටයුතු කාලයක් කරගෙන ඉද්දී ආයේ ඒක නිකන් හිර වැඩි වගේ පොඩි ළමයෙකුට කියලා හිතලා පොඩ්ඩක් තරුණ විය එනකොට අවුරුදු 16 වගේ විතර එනකොට ඔන්න පන්සලෙන් පැනලා ගියා කියන්නකෝ. ඒ කියන්නේ හේන් සියන්නිකායේ කාන්තිස්ස රාජ මහ විහාරය ඇඹිලි පිටියේ ටවුමෙමයි තියෙන්නේ. බලා ගන්න පුළුවන් ගියොත් ඒ පැත්තේ. ඒකේ තමයි මම මහණමුනේ පළාතෙම තියෙන පෝසත්ම පන්සල. අඩුපාඩු නෑ. අන්න බොන්න ඉඳන් හිටු යාන වාහන ඒවා තියෙනවා. ඉතින් ඒ ඉන්න බැරුව
සිවුරෙන් අයින් වෙලා ආයි ගිහියෙක් හැටියට ජීවිතේ පිළිබඳව ආසාස හිතෙන දේවල් වාහන පදින්න, බයික් පදින්න, බයිසිකල් පදින්න, සංගීත සම්දර්ශන බලන්න යන්න, යාළුවොත් එක්ක බෝල ගහන්න, කරණම් ගහන්න, මූදේ යන්න ආස වුණාම යාළුවොත් එක්ක ඒ දුවල පැනලා කාලයක් කටයුතු කළා. ඒක හොඳයි. මං හිතන්නේ ඒක හොඳයි. අත්දැකීම් වශයෙන් ඒක හොඳයි. එහෙම කටයුතු කරමින් ඉඳලා අධ්‍යාපන කටයුතුත් ඒ අතරතුර සිද්ධ කරගෙන ආයි ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව ටිකක් ගැඹුරු ඇසකින් කල්පනා කරනකොට යම් ගැඹුරු මානසික මා පිළිබඳව නෙමෙයි සමාජය සහ ලෝකය පිළිබඳව යම් කලකිරීම ස්වභාවයක් ඇති වුණාම ගිහිවියේ ඉඳගෙන ගිහි ඇඳුමේ ඇඳගෙන භාවනා කරන්න ඕනේ කියන පෙළඹවීමක් ඇති වුණා. මම හිතන්නේ අද උපන් දිනේ දවසේ ඉඳ මෙහෙම පොඩි කතා ප්‍රවෘත්තියක් මේක මේ අහගෙන ඉන්න බෝරින් නැති වෙයි. ආගෙන හිටියොත් Tamanටත් වැදගත් මේ ජීවිතය පිළිබඳව කල්පනා කරලා බලනකොට. ආරණ්‍යයක් ගානේ පන්සලක් ගානේ කොයි බහරි බණක් ධර්මයක් තියෙනවා නම් ඔහොම හොයාගෙන යන්න පුරුදු වුණා. සුදු සරමක් ඇඳලා සුදු ෂර්ට් එකක් ඇඳලා කොණ්ඩේ පිළිවෙලකට කපාගෙන පිළිවෙලකට මේ උපාසකයෙක් හැටියට දැන් යනවා ආරණ්‍යයක් ගානේ. ඉතින් හරි තැනක් හම්බ වෙනකම් ඉතින් මේ ගිහි ඇඳුම නිසා හාමුදුරු කෙනෙක් එක්ක සංවාද කරන්න තර්ක කරන්න පවා නිකන් ප්‍රශ්නයක් වගේ කියලා මට හිතුණා මේ මං කලින් මහාන වෙලා ඉන්න නිසාත් පැවිදි ධම පැත්තේ පිළිබඳව පොඩ්ඩක් හිතන්න හැකියාව තියෙනවා. මේ අඩුපාඩුකම් නැති කෙනෙකුට නෙමෙයි මේ සිවුර තියෙන්නේ. අඩුපාඩුකම් හදා ගන්න තියෙන නිවන් දකින්න යන්න තියෙන පියාපත් දෙකක් කියලා මං කල්පනා කළා. මේක පියාපත් දෙකක්. මොකද රහත් වෙලාම නෙමෙයි මහාන උනේ. රහත් වෙලාම නෙමෙයි මහාන උනේ. මේක පියාපත් දෙකක් කියලා මං කල්පනා කළා. ඒතකොට අඩුපාඩුකම් කිසිත්ම නැති ජීවිතයක් නම් මට ගත කරන්න බෑ කියලා මම දන්නවා. දැන් මහාන වෙන්න කලින්ම දන්නවා. නමුත් කොස් ගෙඩියක් විතර හොඳක් කළා සාමාන්‍යයෙන් බටු ගෙඩියක් විතර අඩුපාඩුවක් උනාට කවන්නේ නැහැ කියන අදිෂ්ඨානයේ සංකල්පේ හිටියා. මොකද අනිවාර්යෙන් එහෙම දෙයක් වෙනවා. දැන් බටු ගෙඩිය පිළිබඳව සැලකිල්ලට ගත්තොත් එහෙම කොස් ගෙඩිය අහිමි වෙනවා. ඒ නිසා කොස් ගෙඩිය ලබා ගත්තොත් එහෙම බටු ගෙඩියක අඩුවක් පිළිබඳව නොතකා අර කොස් ගෙඩියේ සේවය ගැන හිතලා කටයුතු කරන්න පුළුවන්. දැන් උනත් ආනන්ද හාමුදුරු ගැන එහෙම කල්පනා කරන්න ඕන. ආනන්ද හාමුදුරු කොස් ගෙඩියක් විතර සේවයක් කරනවා කියලා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. ඉතින් මේ විදිහට මේ මහාන වෙන්න කලින්ම දකින්නවා බටු ගෙඩියක් විතර අඩුපාඩුකම් වෙයි. කොස් ගෙඩියක් විතර මම ලොකු හොඳක් ලෝකෙට කරන්න හැකියාව ලැබෙයි. නැත්තම් බටු ගෙඩියයි කොස් ගෙඩියයි දෙකම නැති වෙනවා. ගිහි ජීවිතේ සිටියොත් කියලා කල්පනා කරලා මහාන වෙන්න තැනක් හොයනවා. ඉතින් මහාන වෙන්න තැනක් හොයනකොට අපි යන පෞද්ගලික පන්තියක මාතර ප්‍රදේශයේ ඉඳලා බන්දුල කියලා මහත්මයෙක් ඉන්නවා. අපේ ගුරුවරයෙක් හිටියා සටන් කලා ගුරුවරයෙක්. ඔය ජෙට් කුණ්ඩු කියන සටන් කලාව ඉහළම හදාරලා ලංකාවේ බ්ලැක් ඊගල් කියන ඇසෝසියේෂන් එකේ මේ ප්‍රධානියා තමයි බන්දුල මහත්මයා. දැන් එතුමත් බණ කියන ඔය දෙව්නුවර ප්‍රදේශය කියලා මම අහලා තියෙනවා. එතුමත් බණ කියන එතුමත් සත්පුරුෂයෙක් වෙලා. එතුමගේ පන්ති වලට යන අවස්ථාවේදී එතුමගේ පන්තියට ආපු තවත් ඒ ගුරුවරයෙක්ගෙන් මට අහන්න ලැබෙනවා කොළඹ භාවනා මධ්‍යස්ථානයක් ගැන. ඒ ඔස්සේ ඇවිල්ලා මහාන වෙලා ඒත් පන්සලේ ඉන්නේ නැතුව තනින් තන ආරණ්‍ය වල දුවලා මහන්සි වෙලා බොහෝ පොත්පත් පුස්තකාල පෙරලා සමහර අය මට පොත් ගුල්ල කියලා ඒ කාලේ කිව්වා. දැන් නම් කියවනවා අඩුයි. ඒ කාලේ පාවෙන්න කියෙව්වා. කියන්නේ මගේ බලාපොරොත්තුව මේ පුස්තකාලේ පෙරලලා හරි මං හොයන දේ තියනවද කියලා බලන්න. ඒකයි මගේ උත්සාහය. කවුරුත් කියන්නේ නැතිකොට මං හොයන දේ තියනවද? මං ගිහි කාලෙම දැනගත්ත નિરાයාසය. මං හෙව්වේ નિરાයාසය. බලන්න ඔය ඇත්තන්ට ඒකේ බණ කතාවක් කිව්වේ.
નિરાයාසයේ හොයන්න නිවන් දකින්න. ඔබ ආයාසයෙන්ද නැද්ද ඉන්නේ? ඔබ નિરાයාසයටපත් වී නම් ඒ කියන්නේ ඔබ ධර්ම අවබෝධයටපත් වෙලා තියෙනවා. ඔබ ආයාසයෙන් නම් ඉන්නේ ඔබ ධර්ම අවබෝධය කරගත යුතුව තියෙනවා. ආධ්‍යාත්මිකව හදපතුලෙම નિરાයාසය. එනම් මේ નિરાයාසය හැමතැනම සොයමින් හිටියා. ඉතින් ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ඔය ඕෂෝතුමාගේ අචංචා හාමුදුරුවන්ගේ ඉතින් පොත්පත් අතරත් බලනවා. ඒවයි යම් ගැඹුරක් තියෙනවා. සත්‍යයක් තියෙනවා. නමුත් මේක අවබෝධ කරගන්න මට කල්පනා වෙනවා ජීවමාන කෙනෙක් අවශ්‍ය කරනවා. එහෙනම් කොයි බහරි කෙනෙක් ඉන්න ඕන මේ ලෝකේ. ඉතින් ඉන්දියාවේ ඇතේ කියලා හිතනවා. ඉන්දියාවේ යන්න ලෑස්ති වෙනවා. පාස්පෝර්ට් එහෙම හදලා ලෑස්ති වුණා යන්න. නමුත් අපිට ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් වුණ නිසා අපේ ආයතනයට විවිධ භාවනා යෝගීවරු හම්බ වෙනවා. ජාත්‍යන්තර වශයෙන් සංචාරය කරන. ඒ උදවියත් එක්ක සාකච්ඡා කළාම ඒගොල්ලෝ ලංකාවේ ඇතේ කියලා ඇවිල්ලා හොයාගෙන ඇවිල්ලා. අපි ඉන්දියාවේ යන්න හදනවා, බුරුමෙට යන්න හදනවා, තායිලන්තයට යන්න හදනවා මේක හොයන්න. ඒගොල්ලෝ එහෙ ඉඳලා ලංකාවට ඇවිල්ලා. ඉතින් මම හිතුණා කල්පනා වුණා කොහොම හරි හිතට වැටුණා මේක ලංකාවේ කොයි බහරි තැනක හැංගිලා හරි ඇති කියලා හිතුණා. එහෙම හිතිලා සොයන්න පටන් ගත්තා. සොයන්න පටන් ගත්තාම ඇත්තමම තිබුණා. ඒ નિરાයාසය පුබුදවා ගන්න ධර්මය තිබුණා. ඒ ගුරුවරු නම් මේ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපිට හැම ගුරුවරයෙක්ගෙන්ම එක ගුරුවරයෙකුට නෙමෙයි අපිට හැම ගුරුවරයෙක්ගෙන්ම ලැබුණු දේවල් ටික මම එකතු කරලා මගේ පුටුව හදාගත්තා. අපිට එක තැනකින් වැල් ගන්න පුළුවන්, තව තැනකින් කකුල් ටික එකතු කර ගන්න පුළුවන්, තව තැනකින් අපිට ඒක අවශ්‍ය කරන කුෂන් එක ආදී එකතු කර ගන්න පුළුවන්. එකම තැනකින් නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි එක ගුරුවරයෙක්ගේ කියලා නමක් කියන්න යන්නේ නැහැ. අපිට මේ හැම දිනම කුඩා කාලේ ඉඳලා අපිට ලැබිච්ච හැම උපදේශයක්ම මම හිතනවා හොඳ ගුරුහරුකමක් කියලා. ඒ ඔස්සේ හදිසි අවස්ථාවක නොසිතූ වෙලාවක ජීවිතය තේරුම් ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කරන, කටයුතු කරන, විදර්ශනා කරන වෙලාවක තාම දුක් මහන්සියෙන් ධර්මයේ හොයද්දී එක්කෝ ධර්මයේ නැත්තම් මරණය කියනවා වගේ ගැඹුරු ආත්‍යාත්මයකින් ධර්මයේ හොයද්දී ධර්මයේ පහළ වුණා. ඒක හිතලා ලැබපු අවස්ථාවක් නෙවෙයි, ඒක අහඹු සිද්ධියක්. මගේ උත්සාහය විතරයි තිබුණේ. නමුත් මම මෙදා පරිපූර්ණ කොට අවබෝධ කරගනී කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. අර මුලින් අපේ පින්වත් මෙතනිය කියද්දී ආනන්ද මහරහතන් වහන්සේ කියු කියලා මේ වාක්‍ය ප්‍රකාශ කළා. එතෙන්දී ආනන්ද මහරහතන් වහන්සේ කියලා කිව්වේ බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු ආනන්ද හාමුදුරුවන්ට. මට එහෙම නෙමෙයි. මට මං දාගන්නෙත් නැහැ, කියන්න ඕනත් නැහැ. මොකද ඕක කිව්වොත් එහෙම පොළු කැටි ටිකක් අරගෙන මේ කට්ටිය පොළොමට ඇවිල්ලා ඉඳී රාතන් වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් එහෙව් රටක් මේක. ඒ නිසා ඒක අර බුදුහාමුදුරන් කාලේ වැඩ හිටිය ආනන්ද හාමුදුරුවෝ. මටත් ඒ නමම යම් වෙලා තියෙන. ඉතින් මං හරි සන්තෝසයි. ඒ හාමුදුරුවන් ওই මා එක වගේ වෙන්නේ නැති සමහරලාට හිටියනම් ඒ ආම්දුරගේ වැඩයි මගේ වැඩයි ටිකක් එක හා සමානයි කාලේ වගේ. ඉතින් ඒ නිසා අහඹු අවස්ථාවක උන්වහන්සේගේ අවබෝධය පහළ වෙන්නේ සතර ඉරියව්වෙන් තොරව ඔළුව කොට්ටට තියෙන අතර අපිට නම් ඉතින් ධර්මයේ පහළ වෙන්නේ වාඩි වෙලා මේ වගේ ආසනයක සිටිද්දී. ඒ ලෝකේ වෙනස් වීම, ලෝකයේ චේන්ජ් වීම, ඇත්ත වශයෙන්ම ධර්මය අපි හංගන තැනකට ඇවිල්ලා තියෙනවා. බොරු කියන්න ඕනේ නෑනේ.
සමහර අය මට චෝදනාත් කරනවා ආමුදුරු දැන් ධර්මයේ කියන්නේ නැහැ ඉස්සර වගේ කියලා. ඒකට හේතුව මේ සමාජයෙන් ලැබිච්ච පීඩන නිසාම අපේ මනස මේ ඒ විදියට හැඩ ගැහිලා ඇති. අපිට මාධ්‍ය යොමු කරගෙන පහර දුන්නා, පුජ්‍යලයෝ කුමන්ත්‍රණ කළා, පහර දුන්නා, විවිධ පැති වලින් මහා පුදුම විදියට ගිහි කෙනෙකුටත් වැඩි අභියෝග එනවා. ගිහි කෙනෙකුට වුණත් එයා නැගී සිටින්නේ නැති තාක්කල් ලොකුවට ආරාමයක් හදලා ලොකු ජාත්‍යන්තර තත්ත්වයකට පෙනී හිටින්නේ නැති තාක්කල් එයාටත් බේරුමක් තියෙනවා. එයාත් යම් ප්‍රසිද්ධියක් ගත්ත දවසට අන්න අර කපුටන්ගේ ප්‍රහාරයට ලක්වීම අනිවාර්යෙන් කොවුලා ලක් වෙනවාමයි. ඒ නිසා අප්‍රකටව ඉන්නකම් ඒ ප්‍රශ්නේ නැහැ. ඒ නිසා අපි ධර්මයේ කියනකොට දෙපාරක් හිතනවා මේක ගුටි කන වචනයක්ද කියලා. අසභ්‍ය වචනයක් කතා කරන්නට නෙමෙයි බය වෙන්න ඕන. ධර්මීය වචනයක් කතා කරනකොට හිත ඩිංගක් පස්සට ගන්නවා. මම මේ නිකන් වැරද්දක් කළා වගේ ගුටි කන්න වෙයිද කියලා. ඒ එහෙම තත්ත්වයක් තියෙන පෙනුතුනේ. ඉතින් එහෙම අවබෝධයක් ළඟා කරගත්තට පස්සේ තනින් තන ධර්මයේ දේශනා කරමින් කටයුතු කරමින් කටයුතු කළා. ඉතින් අපේ මම මේ රටේ සුප්‍රකට ස්වාමින් වහන්සේලාගේ ඇසුරේ හැදුණු වැටුණු ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේලා තරම් මට හැබැයි සේවය කරන්න බැරි වෙලා ඇති භෞතිකව. දැන් කිරිබද්දර ඥානানন্দ හාමුදුරුවෝයි මායි වැඩ හිටියේ දෙන්නම වැඩ හිටියේ කොළඹ හත විපස්සනාවේ. උන්වහන්සේ තාකා මම හිතන්නේ 100 ගාණක් විතර හදලා. මට මේ යන්තම් ඉන්න තැන විතරයි මං හදාගෙන තියෙන්නේ. ඒ නිසා කවුරුත් ඉරිසියා කරන්න එපා මේ තියෙන පුංචි දෙයට. ඒ නිසා අපේ වපසරය විශාලයි. මා ආශ්‍රය කරපු අය ලොකු අය. මම ඉන්නේ බොහොම පොඩි තැනක එහෙම බලනකොට. ඊළඟට මම හාරිස්පත්තු අරිවංශ අලංකාර හාමුදුරුවොත් එක්ක කටයුතු කළා. මඩවල උපාලි නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය එක කටයුතු කළා. ඒ වගේ මේ රටේ ඉන්න බොහෝ ස්වාමීන් වහන්සේලා සමග අපේ පාතේගම සුමන රත්න ස්වාමීන් වහන්සේගේ ඇසුර මහසරන් සමග ඊට පස්සේ මෑත කාලයේදී මේ මුරේ ධම්මවංශ නායක ස්වාමීන් වහන්සේගේ ඇසුර ආදී තව බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. මේ බොහොම ජනප්‍රිය ධර්මදර ලෝකේ විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේලා සමග සහ සම්බන්ධව කටයුතු කරන්න ලැබිලා තියෙනවා. ඉතින් මගේ පැවිදි සහෝදරයෝත් ඉන්නෝ බොහොම රටේ ජනප්‍රියයි බොහෝ දෙනාට ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා. ඒ නිසා ඉහළ මේක ආවනේ මට මහාන වෙද්දිම ආවා. මේක ඔය මේ හන්දියේ කොයි බහරි බෝධිරාජාරාමේ මහාන වුණොත් මේ වැඩේ කරන්න බෑ. මම ඉස්සෙල්ලා මහාන වෙලා හිටියේත් පළාතේම තියෙන ප්‍රධාන සංඝනායක හාමුදුරුවන්ගේ පන්සලේ ආයි මේ කොයි හරි ආස්තක මුල්ලක තියෙන බෝධිරාජාරාමයක මහාන වෙලා මේ වැඩක් කරන්න බෑ, ලෝකෙට යන්න බෑ. ඒ නිසා අර ඉන්ටර්නැෂනල් කියන මට්ටම තියෙන තැනක තමයි මහාන වෙනවා නම් මාන වෙන්න ඕන කියලා පොඩි කපටි බුද්ධියක් තිබුණා. කපටි බුද්ධියක් නෙමෙයි මම හිතන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. මොකද පස් මහ බැලුම් බලන බුදු කෙනෙක් බුදු වෙන්නත් අපි දැනගන්න ඕන මේ කාල බීලා බොමලුවක් අතු ගාගෙන වයසට යන්න නෙමෙයි. දහමක් හොයන්නේ මම යන්නේ මයි යන ගමනට මං කරන අනාගත සේවයට මේ වගේ තැනක් වෙන්න ඕන. එහෙම නැත්තම් කරන්න බෑ, ගමනක් යන්න බෑ කියලා විශ්වාසය තිබුණා. ඒ නිසා තමයි මම හිතන විදිහට ගිහි කාලෙම මහාන වෙන්න හොඳ තැනක් හෙව්වා. හැබැයි එහෙමයි කියලාත් නෑ. තැන් තැන් වලට ගියා. හැබැයි වැටුනේ මෙතෙන්ට. ඒක ධර්මතාවයක්. අර හරම අදහස තිබ්බට ඒකේ කියලා ඉලක්ක කරගෙන ගියේ නෑ. හැබැයි මෙතෙන්ට වැටුණා. වැටිච්ච නිසා මහාන වුණා. මහාන වෙලා ඉතින් කාලයක් කටයුතු කරගෙන ඉද්දි මට ওই කොළඹ හත විපස්සනාව බාර දෙන්න හරිස්පත්තුවේ අරියවංශ අලංකාර හාමුදුරුවෝ තීරණය කළා. මට ප්‍රකාශ කළා ඔබ වහන්සේට මගෙන් පස්සේ කිව්වා මේක කරගෙන යන්න.
මං කිව්වා අපේ හාමුදුරුවෝ මට මේක ලොකු වැඩි. මං එකෙන් අදහස් කරේ ආරාමේ ලොකු නිසා නෙමෙයි. එතන තියෙන සමිති සමාගම් අරව මේව දහම් පාසල් කාලවෝට්ටි වැඩි. ප්‍රශ්න වැඩි. ඒ විදිහේ වැඩපිළිවෙලක් කරන්න මට බෑ. මට එහෙම කටයුත්තක් කරන්න මං කැමති නෑ. ඉතින් දීපල තණ්හාවක් තිබුණා නම් තෘෂ්ණාවක් තිබුණා නම් ජීවිතේට හීනෙන්වත් හදන්න බෑ. කොළඹ හත විපස්සනාවක්. ඒක මුදල් වලින් ගණන් හැදුවොත් එහෙම බිලියන කීයක්ද කියලා කියන්න බෑ. එතන මොකද එතන තමයි සියලුම ආරක්ෂක ඇමතිවරු පොලිස්පතිතුමා ඔය කට්ටිය ඔක්කොම අමාත්‍යාංශ ඔක්කොම තියෙන්නේ එතන. බෞද්ධ ආයක දෙන්නේ එතන. ඔව්. ඉතින් ඒ දවස්වල දරණාගම කුසල ධම්මහාමුදුරුවෝත් එහා පැත්තේ බලු බල්ලෙක් නෑ මේ පන්තලෙත් ඔය ඉන්නවා තනියෙන්. මං ඉතින් විවේක වෙලාවට එහා පැත්තට යන උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න. ඔය බෞද්ධයා නාලිකාවක් නිර්මාණය කිරීම පිළිබඳව කතිකාව මං හිතන්නේ උන්වහන්සේගේ බීජය මනසට දැම්මේ මම දැම්මේ. අපේ හාමුදුරනේ අපිට මේ හැම නාලිකාවල් වලින් එක එක මේ ලොකුකම් බලන්න ඕනේ බෞද්ධයාට කියලා අපි නාලිකාවක් හදමු කියලා. උන්වහන්සේ දුන්න උත්තරේ තමයි කොහෙද හාමුදුරනේ ඔච්චර සල්ලි? ඒ දවස්වල ඕන කිව්වා කෝටි 5ක්වත් යනවා කියලා. ඒ දවස්වල 2000 විතර මුල් හරියේදී මං හිතන්නේ මං ඒ වස්තු බීජේ හිතර කොහොම හරි දැම්මා. හාමුදුරුවෝ පසු කාලින කොහොම හරි වස්තු බීජේ පැල කරගත්තා. පැල වුණා. ඒ වගේම ওই නාලිකාව ආරම්භයේදී මැස්සෙක්වත් බලන්නේ නැති කාලේදී බණ කිව්වේ අපි. මම ධර්මදේශනා 100 ගානකින් සංග්‍රහ කරලා ඇති මේ නාලිකාව පෝෂණය කරන්න. ඒ වගේම අපේ තව හිතවත් ඒස් බාලසූරියනුත් මුල් කාලේදී සෑහෙන්න ඒ නාලිකාව පෝෂණය කරන්න වැඩ කළා. ඊට පස්සේ මෙතන ගොඩනගා ගත්තා. ගොඩනගාගෙන පින්තුනේ මේ ඉඩමම කාන්තාරයක් වගේ කවුරුත් හිටියේ නෑ මේකේ. ඒක මැද කාන්තාරයක් මැද පොඩි බස් හෝල් එකක් වගේ අන්න අර මම වැඩ හිටපු එහා පැත්තේ පොඩි කුටිය හදාගත්තා. ඒ කුටිය හදාගෙන තනියෙන් ඉන්නවා. මෙතනින් යනකොට මේ පොඩි ළමයි එහෙම අහනවා අම්ම මේක බස් හෝල් එකක්ද කියලා. මොකද තාප්පත් නැහැ මොකවත් නැහැ නිකන් පොඩි කුටිය විතරයි තියෙන්නේ. බස් හෝල් එක වගේ වැඩ හිටියා. ඉතින් අවුවෙන් වැස්සෙන් පින්නෙන් තෙමි. ඉතින් වෙනතුනේ මේ එකපාරටම වෙච්ච දේවල් නෙමේ. එයා පැත්තේ තනද්දී අපිට ලොකු මිල මුදල් නැහැ. බණක් කිව්වම බණට දෙන කීයක් හරි තමයි. මට එච්චර ඔය තේරුමක් තිබුණෙත් නැහැ ආධාර දායකත්වයේ මේ ගන්න. බණට කීයක් හරි දුන්නාම කොහේ හරි ගිහිල්ලා ඒකෙන් තමයි බන්සලා දාන්නේ. ඉතින් බාසුන් නැහෙට ගොඩාක් වෙලාවට අත්උදව්කාරයෙක් ගත්තේ නැහැ. අත්උදව්කාරය මම තමයි. ඉතින් ගඩොල් අදින්නේ සිමෙන්ති අනන්නේ බාසුන් නැහෙට බදාම සප්ලයි කරන්නේ මම. එහෙම කළා තමයි විනෝතුනේ දහඩියත් එක්ක තමයි අනලා තමයි ඔය බදාම ඔක්කොම වැදිලා තියෙන්නේ. එනිසා ඩිංගක් අපි කෙරෙහි හිතනකොට අන්නේ පසුබිමත් එක්ක යමකට හිතන්න පුළුවන් නම් කවදාවත් අපි කෙරෙහි වෛරය ඇති කරන්නේත් නැහැ. ඉරිසියා ඇති කරන්නේත් නැහැ. මේ කොච්චර අමාරුවෙන් අපහසුතාවයෙන් අපි ගොඩනගා ගත්තේවද කියලා. ඩෝසර් වලින් පුරවන්න ඕන පස් දෑතින් පුරවනවා අපි. එහෙම රය 10 වල බලන්න නැතුව වැඩ කළා. හරියට මම දැකලා තිබුණා අර මුහුදේ අතරමං වෙච්ච ක්‍රූසෝගේ කතාව. විනෝතුන්ට අහලා දන්න තියනවද දන්නේ ක්‍රූසෝ කියන මිනිස්සයා පිළිබඳව. එයා පිළිබඳව චිත්‍රපටයකුත් තියෙනවා පොත් එහෙමත් තියෙනවා. එයාත් මහා දිරියෙන් අතරමං වෙච්ච මුහුදේ අතරමං වෙච්ච මිනිස්සෙක් ගොඩ නැගුණු විදියක් ජීවත් වෙච්ච විදියක් තියෙනවා. අන්න එහෙමයි කියලා හිතගෙන තමයි මමත් පුංචි ක්‍රූසෝ කෙනෙක් වගේ තමයි වැඩ කළේ. එහෙම වැඩ කරගෙන කාර්යයක් ඇද්දි තමයි මෙන්න මේ කොටස තමයි හදලා චන්දනති සේරමැතුමා අපි හැමෝටම දහම්සුව ලබා ගන්න අද දවසේ මේ වගේ වටපිටාව හරි ගස්සලා දුන්නේ. කටයුතු කරලා දුන්නේ. ඉතින් පින්නතුනේ දහම වෙනුවෙන් අපි පූජා වෙලා ඉන්නවා පූජා කරලා තියෙනවා. දහම ලෝකෙට යන්න ඉඩහසර පෑදුනොත් ගලාගෙන යන්න බලාගෙන ඉන්න දිය දහරාවක් වාගේ. යම් යම් තැන්වල બ્લોක් වුණාම එතන ටිකක් හිමින් සැරේ ජලධාරක ස්වභාවය තමයි
ටිකක් පිරෙනකන් එයා පොඩ්ඩක් කැරකි එතන ඉන්නවා. ආයෙ එක වෙලාවක කඩාගෙන බිඳගෙන පෙරලගෙන කොහෙන් හරි ඉඳ තියෙන තැනකින් ගලාගෙන යනවා. ඒක තමයි ජල ධාරාවක ස්වභාවය. ඉතින් සමහර වෙලාවල රැඳෙනවා, සමහර තැන්වල ලොකු තැන්වල වැටෙනවා, ආයි ගලාගෙන යනවා, ආයි වංගු, ගැඩිලි, ගොඩලි, ගල් පර්වත සියල්ල අතරින් මේක ගලාගෙන යනවා. ඒ තමයි ජල ධාරාව. මම හිතන්නේ මම ඒට ඉඩ දීලායි සිටින්නේ. ස්වභාවයට ඉඩ දීලායි තියෙන්නේ. ඒ නිසා මම ජනප්‍රිය වෙන්නවත් මම ප්‍රසිද්ධ වෙන්නවත් නෙමෙයි වැදගත්. ධර්මය ලෝකේ, සත්‍ය වූ ලෝකේ මේ සැනසීම බුදුරජාණන් වහන්සේගේ වචනය ලෝකේ ප්‍රකට වෙන්නයි ඕන. මම ප්‍රසිද්ධ වීම නොවේ. ඒ නිසා ධර්මයේ කියන, ධර්මයේ උගන්වන, අපෙන් ධර්මය අහපු ගිහි පින්වතුන්ද පැවිදි භික්ෂූන් වහන්සේලාද ඉන්නවා. අනිත් මිනිසුන් නිවන්න පුළුවන්. ඉතින් ඒ අතෝ කියනවා මටත් ඒ ගෞරවය ඔබ වහන්සේටයි කියලා කියන මේ පහුගිය දවසෙත් අපේ ශාලුකු මැතිතුමත් ඇවිල්ලා කිව්වා අනේ ආම්දුරනේ අපි කරන සේවයේ ගෞරවය ඔබ වහන්සේට කියලා. ඉතින් ඒක ඇතිනේ නේද? ඒක අපිට සතුටක් දැනෙන්නේ ඒක ලොකු බලයක්, ඒක ලොකු ශක්තියක්. ඒ වගේම මේ රටේ ඉන්න තවත් ස්වාමීන් වහන්සේලා ඉන්නෝ මට වැඩිය හොඳයි කියලා දායකයෝ ගිහිල්ලා බණ අහනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ ඒ මගේ ගෝලෙක් කියලා. ඒ වගේ ගෝලෙක් කියලා සමහරලාට දන්නේ නැහැ. මේ ඒක තමයි ඒගොල්ලන්ට තියෙන විෂය කරගන්න බැරි. දැන් මම එක අවස්ථාවක ගියාම ඒ තැනකට මේ ඉස්සර මගේ බණ අහලා අයින් වෙලා ගියපු කෙනෙක් දැන් එතන බණ අහනවා. මගෙන් අහනවා මේ ඔබ වහන්සේ තාව නේ හරි තැනට බණ අහන්න. මම හරි තැනට ආව නෙවෙයි, එයා මගෙන් බණ අහපු කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි ඒ තේරුම් ගන්න බැරි උදවියගේ තියෙන මේ වැටහීම. නමුත් අපිට එහෙම පිරිසක් සිටිනවා. ඒ තථාගතයන්න් වහන්සේගේ සැනසීමේ දහම මේක කවුරුත් එක්ක ප්‍රතික්ෂේපයක් කරන්න, ගහ බැන ගන්න, විවේචනය කරන්න එහෙම අවශ්‍ය නැහැ. බෝධි පූජා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, කවි බණ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, අනිත් භාවනා වර්ග ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අපිට අපේ හිතේ තියෙන කුණු ටික සෝදගෙන සංසුන් වෙන්න, නිසල වෙන්න මාර්ගය කියලා දෙනවා. ඒ නිසා පුළුවන් තරම් විවේක කාලය තියෙනවා නම් ධර්මයේ අහන්න. ධර්මයේ පින්නතුනේ ගලාගෙන යන්නේ රිද්මයකින්. මේ රිද්මයක් අපිව සනහනවා. දැන් මුහුදු වෙරළට ගියාම මුහුදේ රළවල තියෙන රිද්මයට ඔබ සැනසීමටපත් කරන සමහර අය කියනවා නේ මුහුදු වෙරළට ගියාම ඒගොල්ලන්ට සැහැල්ලුවක් ලැබෙනවා කියලා. ඊළඟට පරිසරයකට ගියාම අපි වනාන්තරයකට කැලේකට ගියාම ආරණ්‍යයකට වගේ අර මිනිසුන් නැති වැඩි ගැවසෙන්නේ නැති ආරම්භයකට ගියාම මේකේ තියෙන කුරුළු නාද, රැහැයි නාද, කොළ සැලෙන විදියත් එක්ක සමාධියක් ඇති වෙනවද නැද්ද? අන්න රිද්මය. විශ්වයේ තියෙන රිද්මයක්. මේ වචන වලින් ගමන් කරන්නේ ඇත්තෙන්ම වචන නෙමෙයි පිනුතුන රිද්මය. ඒ රිද්මයයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ රිද්මයයි අපි අහුල ගන්න ඕනේ. අන්න ඒකට කියනවා අපි වචනේ ඉක්මමාලු මේ ලෝකේ තියෙන වටිනා දෙයක් අපි තේරුම් ගන්නවා කියන එක. ඒ නිසා වචන වලින් හඳුනා ගන්නවා කියලා කියන්නේ සංකල්ප මාත්‍රයන් චලනය කිරීමක් පමණයි. අපි වචනයෙන් හඳුනා ගන්න හැම මොහොතකම අපි සිද්ධ කරන්නේ අපි ඇති කරගත්ත සංකල්පය ඒ ලැබෙන වචනයට ලබා දීලා අපේ සංකල්පය අපි චලනය කරගන්නවා. ඒකයි සිද්ධ කරන්නේ. ඉතින් ඒක සංස්කාරවල ගනුදෙනුවක් පමණයි. වාචික ගනුදෙනුව සංස්කාර ගනුදෙනුවක් පමණයි. ඒ නිසා වචන වලින් එහාට ගියපු අවධානයක් ඔබ යොමු කරන්න. ඒකට බුදුහාමුදුරු මතක් කරන්නේ සුනාත හොඳින්ම අහන්න. දැන් මෙහෙම අහගෙන ඉඳලා එක පාට ගැඹුරු දෙයක් සායනාංශ දේශනා කරනවා.
ඔබ පසුබිම හදාගෙන අඩිතලම දාගෙන ශක්තිමත් වෙලා හිටියොත් ඒක ගොඩනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වචනය තමන්ගෙන් අතහැරෙනවා. තමන්ට ඒක හිතන්න බැරි, කල්පනා කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වටපිටාවෙන් කියන හැම දෙයක්ම පසුබිම හදන දේවල්. එක පාරටම ඔබට ඔබේ දෑතට ධර්මය ලබා දෙනකොට ඒක දරා ගන්න පුළුවන් ශක්තිය හදන්නයි ඒක සූදානම් කරන්නේ. ඒ නිසා සෑම වචනයකින්ම පසුබිම හදනවා. පසුබිම හදලා ඒ පොළොවේ එක වෙලාවක බීජය සිටවනවා. ඒක තමයි කරන්නේ. ඒ නිසා කිසිම වචනයක් අහක දාන්න නැහැ. ඒ ධර්මයේ බීජය හා පසුබිමයි ඒ හැම දේශනාවක් තුළම වටපිටාවකම තියෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උන්වහන්සේගේ අතීත භව කතාවක් වෙන්න පුළුවන්, සමාජික කතාවක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම පසුබිමක් කරනවා. එක්ක අපේ වීරිය ඇති කරනවා, එක්ක අපේ ශ්‍රද්ධාව ඇති කරනවා, එක්ක අපේ ප්‍රඥාව ඇති කරනවා, අපේ ඉවසීම ඇති කරනවා. මෙන්න මේ වගේ කාරණා ඇති කරනවා හැම බුදු වදනකින්ම, හැම ජාතක කතාවකින්ම අපිට අන්නේ වගේ අපේ බෝධිපාක්ෂික ධර්මයක් ගොඩනගන. හැබැයි අපි කියන්නේ මේක වීරිය, මේක ප්‍රඥාව, මේක මෛත්‍රිය කියන්නේ, මේක ශ්‍රද්ධාව කියන්නේ අපි. ඒක ඇති වෙන්නට යම් වාක්මාලාවක් භාවිතා කරනවා පමණයි. වාක්මාලාව භාවිතා කරනවා. ඒ නිසා මේ ධර්මය ලබන්න, මේ ධර්මය විතරයි පින්නතුනි මේ ලෝකේ තියෙන භාග්‍යවන්තම දේ, වටිනාම දේ මෙච්චරයි. අනිත් හැම දෙම මොනවා හරි දෙයක් අපේ ජීවිතවලට වෙන වෙලාවට නිමේෂයකින් ඒ සියල්ල හිමි වෙනවා. රන් රිදී මුතු මැණික් දුවා දරුවා අඳුරන කියන ඥාතිය මිත්‍රයෝ, ලොකු අය පොඩි අය සියලු දෙනා හිමි වෙලා තමන්ට තමන්වත් නැති තමන්ගේ ශරීරයවත් තමන්ට අල්ලගන්න බැරි තැනට ඔබ එනවා. අන්න ඒ අසරණ වෙන අවස්ථාවේදී ඔබ පෝසත්ද? එවැනි අසරණ වීමක් මිනිස්සෙකුට කොයි වෙලාවකදී වෙනවද කියලා හිතන්න බෑ පින්නතුනේ. අපිට ඔබට කියන්න පුළුවන්ද? මේ මහා පාරක ඇවිද්දගෙන යද්දි එකපාරට පපුව අල්ලන් වාඩි වෙනවා. වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දි එකපාරට වාහනේ නතර කළා හරි එක වාහනේ යද්දි හරි එයාගේ ජීවිතේ නැති වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා උපන් දිනයක් සමරනකොට මම දකින්නේ ඒක මරණානුස්මතියක් හැටියට. දැන් ලේසි නෑ වයසට ගිහිල්ලා පොඩි එකා වගේ හිටියට 43ක්. 43ක් දැන් ඉතින් තරුණ ස්වාමීන් වහන්සේ කියලා කියන්න බෑ වගේ. එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් ඉතින් මැදි වියට වගේ කිට්ටු වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ පංචස්කන්ධ හෙමින් වැඩුණා. හෙමින් ආයි දැන් ඔන්න ටික ටික දිරනවා. කෙසුත් ටික දිරන ස්වභාවයක් පෙන්වුම් කරලා තියෙනවා. ඔන්න දතුත් දිරන ටික හැමෝගෙම කාටත් එහෙමයි. ඒ දිර යන ස්වභාවයක් එනවා. ලෙඩ රෝගී හැදෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මම මේ ලෝකේ ලැබූ වාග්ය ධර්මය මට ජීවිතේ ලැබුණු ලොකුම ත්‍යාගය දුන්නා නම් දුන්නේ ඒ ධර්මය දුන්නු ඒ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ ඇත්තන්ට අපි හැමදාම හදවතින් සෙත් පතනවා. ධර්මයේ නිසායි අපි සැනසීලා ඉන්නේ. ඉතින් අපි ණය බුදුහාමුදුරුවන්ට විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරලා මේ ධර්මයේ තේරුම් ගත්තොත් එයා කාටවත් ණය නැහැ. බුදුහාමුදුරන්ගේ බලාපොරොත්තුව අපි ඉෂ්ට කරන්න ඕන පරමාර්ථයෙන් එකක් තමයි ධර්ම අවබෝධ කර ගැනීම. අනිත් එක තමයි ලෝකෙට ධර්මයේ බෙදා දීම. මොකද බුදුහාමුදුරුව අපිට මතක් කළා ඔබ අවසාන යුග පුරුෂයා නොවන කාට හරි ධර්මයේ දෙන්න කියලා. අවසාන යුග පුරුෂයා කියන්නේ කවුද? මේ ධර්මය
එයාගෙන් එහා කිසි කෙනෙකුට මම දුන්නේ නැහැ කියලා එයාට ඇරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වචනේ හැමෝටම කියන්නලු. ඔබ අවසාන යුග පුරුෂයා වෙන්න එපා. ඔබට හැකි විදියට ඔබ තව කෙනෙකුට ධර්මයේ දෙන්න. ඉතින් එක පාර කෙනෙක් ධර්මයේ පිළිගන්නවත් තේරුම් ගන්නවත් යන්නේ නැහැ. මේක වටිනාකම එයාටම තේරෙන්න ඕන. තේරුණොත් තමයි බුදුරජාණන් වහන්සේගේ පැත්තට ගිහිල්ලා ලෝකෙ දිහා බලන්නේ. ගොඩාක් දෙනෙක් බලන්නේ බුදුහාමුදුරන්ගේ ඉස්සරහා ඉඳගෙන බුදුහාමුදුරන්ගේ පැත්තට හැරිලා බලන්න. බුදුහාමුදුරුවෝ අපිව කොහොමද දකින්නේ කියලා හැරිලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතින් ලෝකේ දිහා බලන්න. ඔබේ ඇස් දෙකෙන්නේ ඔබ බැලුවේ. ඔබේ ඇස් දෙක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ නෙතින් බලන්න. ඒ හරහා බලන්න. අන්න ඒකයි සරණං ගච්ඡාමි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දුටු ආකාරයට දකින්න. මොකද්ද බුදුහාමුදුරන් වහන්සේ දුටු ආකාරය? ස්වභාවය. බෞද්ධයාගේ තියෙන සංකල්ප සමුදායක් තියෙනවා නේද? ඕක ඔක්කොම බොරු වෙනවා සත්‍ය අවබෝධයේදී. හරීම පටු සංකල්ප සමුදායක් තියෙන්නේ. කයින් භාවනා කරනවා, කයින් සිල් රකින්නවා, කයින් බණ කියනවා. ඔක්කොම හිතට එනවා. හිතෙන් සිල් රකින්නවා, හිතෙන් භාවනා කරනවා, හිතෙන් ධර්මය ලෝකයට දේශනා කරන කෙනෙක් බවට පත් වෙනවා. කයින් නෙමෙයි හොයන්නේ, හිතෙන්. ඒ නිසා මේ ඉන්න සියලු දෙනාම කුමක්ද ඇඳලා පැළඳලා ඉන්නේ? කුමක්ද කොමන ඉරියව්වකද ඉන්නේ නෙමෙයි වැදගත් වෙන්නේ. කුඩා ළමයේද, මහලු වියේ ළමයේද, කෙනෙක්ද, තරුණ වියේ කෙනෙක්ද නෙමෙයි. එයාගේ චේතනාව මොකක්ද? චේතනාව සත්පුරුෂද? චේතනාව විමුක්තිදායකද? චේතනාව අවේදීතද? චේතනාව පරිපූර්ණද? චේතනාව නොබිදෙන, නොකැඩෙන, නොසිඳෙන එකක්ද? අන්න එහෙනම් එයාට බලවත් සිතක් තියෙනවා. දැන් ආර්ය භූමියටපත් වෙන උත්තමයන්ගේ ඒ උතුම් ඥානය, සීලය කැඩෙන්නේ, බිඳෙන්නේ, විනාශ වෙන්නේ නැති එකක්. මේ ආර්ය භූමියට මේපත් වෙච්ච උත්තමයන්ට නුවණැති කිසිම කෙනෙක් වෛර කරන්නේ නැහැ. මොකද හේතුව කිසිම කෙනෙකුට විරුද්ධ නැහැනේ. කිසිම ආගමක් එක්ක විරුද්ධ නැහැ. ඒ ආගමික පිළිවෙත්, චාරිත්‍ර, ඇදහිම් ඕන දෙයක් කරන්න පුළුවන්. තමාටම තේරෙනකන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ලෝකයට කිසිම කරදරයක් නැති දේවල් නම් ඒ ඇදහිලි ක්‍රම ඒව කරයි කියලා ඒක වරදක් වෙන්නේ නැහැ. දැන් ලෝක පූජිත දලයි ලාමා වහන්සේ මුස්ලිම් පල්ලියට ගියාම ඒ ආගම විදියට ඒවත් අදහනවා. Hindu වතාවත් වලට ගියාම Hindu වතාවලුත් කරනවා. මමත් පින්නතුනේ මෙහි ලංකාවත් එහෙමයි. බහු වාර්ගික, බහු ආගමික පසුබිමක් තියෙනවා. ඉතින් අපිට කොතෙන්ට ගියත් ඒ තියෙන සංස්කෘතික දේ බලාගෙන ඉන්න පුළුවන්. ඒකත් එක්ක අපි ගැටෙන්නේ නැහැ. දේවාලයට ගියොත් එතෙන්ට පූජා වට්ටියක් තියන්නත් පුළුවන්. පෙරහැරට ගියොත් නටන්නත් පුළුවන් නේද? ඉතින් ඒ නිසා ඒවත් එක ගැටෙන්නේ ඒව සංස්කෘතික දේවල් හැටියට ඒවා ආගමික යම් යම් පිළිවෙත් හැටියට දැකලා ඒවත් එක්ක සාමයෙන් සතුටෙන් දකින්නවා. එහෙම නැතුව අර එකක් වැළඳගත්තන් අනිත් ඔක්කොටම වෛර කරනවා වගේ දහමක් නෑ පින්වත්නි. එහෙම තිබුණොත් එයාලා තුල දහමක් නෑ. එකක් පිළිගෙන තවත් එකකට වෛර කරන ස්වභාවයක්, ගැටෙන ස්වභාවයක් නෑ. අන්නේ ගුණය තිබුණු නිසා අපේ භාග්‍යවතුන් වහන්සේට මහා කාරුණිකයන් වහන්සේ කියලා මතක් කළා. මහා කාරුණිකයන් වහන්සේ. එකක් අරගෙන අනිත් ඒවාල් එක්ක ගැටෙන්නේ නැහැ. ඒවයි තියෙන ප්‍රයෝජනක් දකින්නවා. ධාමයේ තියෙන ප්‍රයෝජනක් දකින්නවා. ඉතින් අපි මනුෂ්‍යාත්ම භාවය ඊටාම කෙටියෙන් ලැබලා තියෙනවා. ඒ කෙටියෙන් ලැබලා තියෙන කාලය තුල ධර්මය දකින්න වීරිය කරන්න උත්සාහවත් වෙන්න. කොහෙද මේ ධර්මයේ තියෙන්නේ කියලා හොයන්න. පළවෙනි දේ තමයි මිනිස්යාගේ සර්ච් කිරීම පටන් ගන්න ඕන. ඒ කියන්නේ පරේක්ෂණය පටන් ගන්න ඕන.
මට ධර්මයේ කියන්න මට පේන්න ඕන මෙයා පරේෂණකෙක් කියලා. පරේෂකෙක් නෙවෙයි නම් මං කොහොමද කියන්නේ? මුලින්ම තේරෙන්න ඕන මෙයා ධර්ම පරේෂකෙක් කියලා. අන්න පරේෂකෙක් ප්‍රශ්න කරනවා. පරේෂකෙක් ඇහුම්කම් දෙනවා. අන්න පරේෂකයෙකුට හොයන කෙනෙකුට ධර්මය කියන්න පුළුවන්. අපි නිවන හොයන කෙනෙක් වුණා පින්නතුනේ. තේරුණාද? අපි නිවන හොයන කෙනෙක් වුණා. ගිහි කාලේ ඉඳලම මොන හේතු සංසාර ප්‍රාර්ථනාවක්. මම ඒ දවස්වල විහාරේ බුදුහාමුදුරුවන්ගේ ලස්සන බුදුමැදුරක් තියෙනවා යන්න බොහොම අලංකාරව ඇඹිලි පිටිය පැත්තට ගියොත් ඔය කාමතිස්ස පන්සලට යන්නේ. ඒකේ තියෙනවා ලස්සන විහාරේ බුදුමැදුරක්. බලන් ඉන්න පුළුවන් දවසක් බලන් ඉන්න පුළුවන් බුද්ධ පිළිමයක් තියෙනවා මගේ ළඟ ඡායාරූප තියෙනවා. මම ඒකට ගිහිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක තමයි කතා කරන්නේ. පොඩි කාලේ අවුරුදු 12 ළමයා. මට ගැව්වොත් එමේ ගිහින් බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ මට මේ ගාපු එක අසාධාරණයි මේක ගාපු එක වැරදි මේක මම නෙවෙයි කරේ. ඉතින් මේ නිින්ද ගියා දන්නේ නැතුව මේකට ගහන්න ඕන දෙයක්ද කියලා මේ අහනවා. නිින්ද ආගත්තට හරි ගැව්වොත් එමේ ලොකුවම බුදුහාමුදුරන්ට ගිහින් කියනවා මට ගැව්වා කියලා. ඒකත් හරි ෂෝක් කතාව වැඩිපිළිවෙල. බුදුරජාණන් වහන්සේත් එක්ක තමයි සංවාදය. ඉතින් මේ භික්ෂු සමාජයේ හොඳ චරිත නරක චරිත ධර්මයක් නොසොයා ජීවත් වෙන ඒව චරිත ඒව දැකලා තියෙනවා. ඒව දැක්කහම උනත් බුදුහාමුදුරන් ඉස්සරහට ගිහිල්ලා ඒවත් එක්ක කතා කරනවා. ඒ චරිතත් එක්ක අපි වෛර කරන්නේ තරහ වෙන්නේ නැහැ. මොකද ඒකට හොඳ ඉගැන්වීමක් හොඳ මේ ආభాෂයක් නොදෙබෙන නිසා කටයුතු වෙන තත්ත්වයන්. ඒ දේවල් හැම දෙයක්ම ගිහිල්ලා කරුණාවෙන් අපි මේ බුද්ධ ශාසනය පිළිබඳව කටයුතු කරන්නට කල්පනා කරන්නට පෙළඹෙනවා පිටුතුනේ. මේ මතක් කරන්නේ ඔබටත් කාරුණික වෙන්න. මගේ කතාවක් නෙමෙයි කිව්වේ. මේක අහගෙන ඉඳලා ඔබත් කාරුණික වෙන්න පුරුදු වෙන්න. හාමුදුරුවෝත් එක්ක ගැටෙන්න යන්න එපා. ආගම් එක්ක ගැටෙන්න යන්න එපා. වාර්ගිකයන් එක්ක ගැටෙන්න යන්න එපා. ඔබත් කපුලුවන් තරම් කාරුණික වෙන්න බලන්න. ගැටුණු සිත කියන්නේ එච්චර හොඳ එකක් නෙමෙයි. ගැටුණු සිත කියන්නේ හොඳ එකක් නෙමෙයි. කාරුණික වෙන්න බලන්න. මේ මවක් තමන්ගේ එකම දරුවා බලනවා වගේ දරුවගේ අඩුවක් පාඩුවක් වුණත් ඒක දිහා බලන්නේ කරුණා ඇසින්. අන්න ඒක අදහස. මෛත්‍රී සහගතව බලන්න. එතකොට සම්බුද්ධ ශාසනය පිළිබඳවත් බලන්න ඕන කොහොමද? මෛත්‍රී සහගතව බලන්න ඕන. කරුණාවෙන් බලන්න ඕන. දැන් බලන්න මේ හොඳම ආදර්ශය තමයි විසාකා මහා උපාසිකාව. භික්ෂුන් වහන්සේලා මහාන වෙලා මේ ධර්මයත් අවබෝධ කරගත්ත උත්තමයෝ මේ ගඟේ බැහැලා නිර්වස්ත්‍රව නානවා. නාලා ඉතින් නිර්වස්ත්‍රව ගොඩට ඇවිල්ලා ඇඳුම වේලනකන් ඉඳලා ඒක ඇඳගෙන එනවා. ඒක තමයි ඒ කාලේ තිබුණු ක්‍රමවේදය. මේක ගිහිල්ලා කඩේ ළඟ කියලා hina වුණේ නෑනේ විසාකාව. කඩපොළට ගිහිල්ලා මම දැකිල්ලක් අර බුදුහාමුදුරන්ගේ මාන වෙච්ච අලුත් බඩු ටික හෙළුවෙන් නානවා දැක්කා විලිලැජ්ජාව බෑ කියලා. එහෙම කියලා hina වුණා. එහෙම කිව්වේ නෑ. ආදරෙන් ඒ දිහා බැලුවේ, කරුණාවෙන් බැලුවේ. කොච්චර හදවතක් තියෙන්නේ නැද්ද? එතුමිය ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. මේ වස්සාන කාලේ බුදුරජාණන් වහන්සේ වැසිසලුවක් අනුදැන වදාරන්න මේ වික්ෂූන් වහන්සේලාට කියලා මතක් කරා. අන්න එහෙම මතක් කළාම වැසිසලුවක් අනුදැන වදාලා අන්න ඒකටයි කරුණාව කියන්නේ. අද තිබුණා නම් අපේ කොල්ල මොකද කරන්නේ? ෆොටෝ ගහලා Facebook දාලා හොඳ සතුටක් ගන්නවද නැද්ද? අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන් කරනවා. නාන කඩෙන් ඉන්න හාමුදුරු කෙනෙක් හරි කමන්නේ ෆොටෝ එකක් ගාගෙන බයිනෝ වෙනම මොකුත් ඕනේ නැහැ. කම්පියුටරයක් හැදුවා නම් මට කම්පියුටරයක් හැදලා ගේම් ගන්නවා කියලා රටම ගැලැම්බුවා කම්පියුටරයක් හැදුවට. ඒ අකාරුණිකය නේද? කරුණාව නැතිකම. ඒ නිසා කරුණා ශාසනය හරිය වැදගත්. මේ කරුණාව හරිම වැදගත්. කරුණාව නැත්තම් ඒගොල්ලන්ට නිවන් දකින්න බෑ. කාරුණිකව හිතන්නේ නැත්තම් ගැටීම් බහුලයිනේ. ගැටීම් බහුල වෙනකොට හිත ද්වේෂය බහුල වෙනකොට නිවන් දකින්න පුළුවන්ද?
අපෝ බෑ හිතේ ඒක නීවරණයක් බවට පත් වෙනවා. ඒක හොඳට ඉගෙන ගන්න. අනිවාර්යෙන් බලන්න ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හිම බලන්න. එතෙන්ට ඒව ගලපන්න. මගේ හිතේ දැන් මේ තියෙන්නේ මොනවද කියලා බලන්න. අපේ හිතවල ඉරිසියාව පහළ නොවුන හිත නෙමෙයි. අපිටත් ඉරිසියාව පහළ වුණා. අපි පාලනය කළා. දැන් මං ඉස්සර මේකේ පයින් පින්නතුනේ රුපියල් 60 ඉතුරු කරගන්න මෙතන ඉඳලා අතුරුගිරියට සමහරලාට ඒ කාලේ 60යි මම පයින් යනවා. වැඩම කරනවා. ඒ සමහර මිනිස්සු වාහනේ වීදුරුව පාත් කරලා වහිනව නේද ස්වාමීන් වහන්සේ? ඔව් මාත්‍ය ටිකක් වහිනවා. ගිහින් එන්නම් කියලා ආයි වීදුරුව අහගෙන යනවා. මට නේද කේන්ති යන්නේ. එක්ක නාහ යන්න ඕන. නැත්තම් දාගෙන යන්න ඕන. වහිනවද කියලා අහලා නිකන් යනවා. නේද? එතකොට මොකද වෙන්නේ? එතකොට අපි හිතනවා මේ මිනිස්සෙගේ පින. ඔබ තාම යන්නේ තාම ඔබ පින් කරලා නැහැ. ඈ තෙමි යන්නේ ඒකයි කියලා කල්පනා කරනවා. ඒ නිසා බොහෝ වෙලාවට ওই අතුරුගිරියටම මෙතන ඉඳලා පයින් යන ස්වභාවය තියෙනවා. කට්ටියගෙන් අහුවොත් අර පයින් යන හාමුදුරුවෝද කියලා අහුවොත් සමහරලාට අහන්නේ එහෙමයි. දැන් නම් එහෙම බුදු සරණේ දායකයෝ නිසා දැන් පයින් ගිහිල්ලා නැහැ. අවුරුදු 6-7ක ඉඳලා. ඉතින් ඒ නිසා අර එහෙමයි. ධර්මය ඥානෙ දියුණු කරගත්ත කෙනා එයා භෞතික දේත් ක්‍රමවත් කරගන්න ඕන, ආධ්‍යාත්මික දේත් ක්‍රමවත් කරගන්න ඕන. දැන් මම එකපාරට මේ දායකයෝ ඇවිල්ලා උඩින් පල්ලෙන් වැටිලා වාහන මට පූජා කරේ නෑ. මං ඉස්සෙල්ලම ගත්තේ මේ පොඩි කබල් වාහනයක් ගත්තේ 12 ශ්‍රී අර පරණ ලාන්සර්ද මොනවද කියන වර්ගයේ වාහනයක්. අරගෙන ඕකේ යනකොට වංගු හරවනකොට දොරවල් ඇරෙනවා. මිනිස්සු කැලේට දුවනවා. ඊට පස්සේ මේ අපි දොරවල් ලණු කෑලි වලින් ගැට ගහලා තමයි යන්නේ. වාහනේට නැගලා ලණුවෙන් ගැට ගහන්න ඕන දොර කණුවේ. ගැට ගහලා අපි පාරේ යන්නේ. එහෙම අපි ධාවනය කරනවා. මගේ හිටියාම මං තල්ලු කරන ඩ්‍රයිවර් මහත්තයා ස්ටාර්ට් කරනවා. ඉතින් අපි එහෙම කටයුතු කරා. ඊට පස්සේ පොඩි බැංකු පොතක් හරි ගස්සලා ඔය වැඩ කටයුත්තක් කරාම පොඩි මුදලක් එකතු කරලා රුපියල් 2000 වගේ එකතු කරලා මට මතකයි ඒ කාලෙදී වාහනයක් ගන්න හදනවා. වාහනයක් ගන්න මේ අවුරුද්දේ හදලා ඉවරලා මදි තා පොඩ්ඩක් එකතු කරනකොට වාහනේ ඩබල් වෙනවා. ඉතින් මං කල්පනා කරා මේ විදියට යන්න හම්බෙන්නේ පරණ එකක් හරි ගන්න එකයි තියෙන්නේ කියලා පස්සේ ගත්තා. නැත්තම් ජීවිතේට වාහනයක් ගන්න හම්බෙන්නේ හේවණැල්ල පාගනවා වගේ නේද? වාහන ගන්න හම්බෙන්නේ හේවණැල්ල පාගනවා වගේ මේ යනවා ඉස්සරහට. ඉතින් එහෙම තමයි මේ දේවල් මේ කරේ. ඉතින් මං භෞතික දේවල් සුරක්ෂිත කරනවා. ඔය පුටුවක් උනත් හේතු කරලා ඔය බිත්තියකට තියලා වාඩි වෙන්න හැදුවොත් මං කියනවා අනිවාර්යෙන් ඔක පොඩ්ඩක් මෙහාට ගන්න. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් ආමුදුරු ලෝභයි. ආමුදුරන්ට තණ්හාව. මට තණ්හාව වෙන්න ඕනේ නැහැ නේ. ඔක මේ මිනිස්සුනේ දායකයෝනේ හදලා තියෙන්නේ. ඒක නිසා අර ඒ දේවල් තමන් ඉගෙන ගන්න ඕනේ. ඒවා තමන්ගේ මේ මොනවද විනයක් හැටියට ධර්මයක් හැටියට කටයුතු කරන්න. බුදුහාමුදුරුවෝ විතර පිළිවෙල ගැන කියලා දුන්නු තව ශාස්ත්‍රවරයෙක් නැහැ. කුටියට ගොඩ වෙනකොට කකුල් දෙක සෝදලා පවා ගොඩ වෙන්න කියලා බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙනවා. කෑම කනකොට ඇඟිලි දික් කරන්න එපා කියලා, තලු ගහලා කන්න එපා කියලා, ඇඟිලි ලෙව කන්න එපා කියලා, පිඟාන හූරකට කන්න එපා කියලා, පිඟානේ පාත්‍රේ බෙර ගහන්න එපා කියලා මේ හැම චාරිත්‍රයක්ම උගන්වලා තියෙනවා. අමතක කරන්න එපා. පොඩි කාලේ අපි මහාන වෙච්ච නිසා මේ ඔක්කොම මේ දේවල් ඉගෙනගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක ගිහියාටත් හරිම වැදගත්. ඒක අනුගත කරගන්න. මේක පැවිද්දට විතරක් කියපු දෙයක් නෙමෙයි. හොඳ දෙයක් නම් ඒක පැවිද්දට කිව්වද, ස්ත්‍රියට කිව්වද, පුරුෂයාට කිව්වද, පොඩි ළමයෙකුට කිව්වද නෙමෙයි. ඒක තමන්ට අනුගත කරගන්න. තමන්ට ඒක ගැළපෙනවනේ නේ? තමන්ට ඒක අනුගත කරගන්න. අනුගත කරගන්න. තමන්ගේ හිත හදාගන්න. කය නෙමෙයි. හිත හදාගන්න. ඒක තමන් කාටවත් පේන්න නෙමෙයි හදාගන්න ඕන. තමන්ගේ චාරිත්‍රයක් හැටියට, චාරිත්‍ර ධර්මයක් හැටියට තමයි තමන් හදා ගන්න ඕන, වග බලා ගන්න ඕන. ඒක තමන්ගේ හෘද සාක්ෂිය ඇතුළෙන්ම සිද්ධ වෙන්න ඕන කාර්යයක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේම දහමක් හැටියට හදා ගන්න බලන්න. මෙන්න මෙහෙම හිත හදාගෙන පරිස්සම් කරගෙන යන කෙනෙකුට තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලින් තොර වූ
සීලයෙන් පරිපූර්ණ වූ දැක්මෙන් පරිපූර්ණ වූ තැනකට අපිට එන්න හැකියාව ලැබෙන්නේ. දෘෂ්ටි නොගැනීම. ඉතින් අපි සමහර වෙලාවට යම් යම් වචන දාලා අපි බලනවා මෙයා කොයිතරම් දික්ටිගතද කියලා. කෙනෙක්ගේ හැබෑ தත්ත්වය හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ලිබ්බොක්කේ කොච්චර ගිනි අඟුරු තියනවද කියලා හොයන්න නම් අපි මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන? ලිබ්බොක්ක දැකලා නැද්ද? දරලිප් පාවිච්චි කරන්නේ. ඒකට අපි කියන්නේ ලිබ්බොක්ක කියලා නේ කියන්නේ. බොක්කක් හැඩයට හදලා තියෙන නිසා ඒකට ලිබ්බොක්ක කියලා කියන්නේ. ලිබ්බොක්කේ මේ තියෙන ගිනි අඟුරු හොයාගන්න නම් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? කාල් ගන්න ඕන. හාරා මෙහෙම කෝටු කෑල්ලකින් හාරා උස්ස බලන්න ඕන. ඉතින් ඒ නිසා ඔයත්තන්ගේ ගිනි අඟුරු තියනවද කියලා හොයලා බලන්න මොකද කරන්න ඕන? තරහා ගස්සලම බලන්න ඕන. කේන්දි ගස්සලම බලන්න ඕන. ලිබ්බොක්ක අවුස්සලම බලන්න ඕන. අන්න එනවා මනස ඕපන් වෙලා. දැන් යකා විශ්ෙන්න එන්නේ. දැන් යකා විසිලා ඉන්නේ. දැන් යකා උස්ස ගන්න එපා. ඔය ඔක්කොම කියන්නේ එතකොට. අන්න හොයාගන්න පුළුවන් එයාගේ යකාගේ තරම. ඇයි පින්වත්නි යක්කු තියන් ඉන්නේ? ඇයි තියන් ඉන්නේ? බුදුහාමුදුරුවෝ වඩම්මවා ගන්න දීපු හිතක් අපිට තියෙන්නේ. ඇයි අපි පෙරේතයෝ තියන් ඉන්නේ? පෙරේතයෝ තියන් ඉන්න එපා. බුදුහාමුදුරුවෝ වඩමවාගෙන ඉන්න තියෙන හිතක් තියෙන්නේ අපිට. කිසි වෙලාවක පෙරේතයන්ට පදිංචි වෙන්න තියෙන හිතක් කරගන්න එපා. යක්කුන්ට පදිංචි වෙන්න ගුහාවක් කරන්න එපා තමන්ගේ හිත. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න බුදු කුටියක්මයි. ලෝකෙත් එක්ක ඉන්න බෑ කියලා පෙරේතයෝ හදාගන්නවා, යක්කු හදාගන්නවා. ලෝකය කියන්නේ රංගමණ්ඩලයක්. ලෝකේ ඉන්න විදියට ඉන්න කමක් නැහැ. තමන්ට පේන හිතේ තමන් බුදුහාමුදුරුව වඩම්මවාගෙන ඉන්න ඕන. එනිසා ඔබේ හිතේ මේ මොහොතේ වැඩ ඉන්නේ කවුරුන්ද? ඔබේ හිතේ දැන් වැඩ ඉන්නේ කවුරුන්ද? මං අහන ප්‍රශ්නේ උත්තරයක් දෙන්න ඔබ. කවද මේ බණ ටික ඇහුවත් එයා මේ මොහොතේ අහනවා වගේ එයා උත්තරේ මේකට හොයා ගන්න ඕන. ඔබේ හිතේ වැඩ ඉන්නේ කවුරුන්ද? ඔබේ හිතේ වැඩ ඉන්නේ කවුරුන්ද? බුදුරු වැඩ ඉන්නවද? රහතුන් වැඩ ඉන්නවද? ඒකයි වැදගත්. වඩා හිඳවා ගන්න. එහෙමනම් බලන්න ඕන බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂව උන්වහන්සේ නිරෝධ සහගතව අඳුන ගන්න ඕන වගේම උන්වහන්සේගේ ජීවිතේ පැවතුණු බාහිර ගුණධර්මත් ඉගෙන ගන්න. ඒ බුදුහාමුදුරුවෝ කියලා මට පොතක් හම්බුණා ඒ දවස්වල. බුදුහාමුදුරන්ගේ ගුණ සම්පූර්ණයෙන් තියෙන්නේ. ඇත්තටම ඕන කෙනෙක්ගේට බලද්දී නැතට කඳුලක් එන ඒ පොත ඉවර වෙද්දි කියවද්දි අනිවාර්යෙන් කඳුලක් එන මේ පොතක් ඒක. බුදුහාමුදුරුවෝ කියන පොත. ඉතින් ඒක ලියපු හාමුදුරුවෝ ඒට උදව් කරපු හාමුදුරුවෝ මෙහි ආවා. ලොකු හාමුදුරුවෝ තමයි ලියලා දෙන්නේ. උන්වහන්සේ මේ ඇවිල්ලා කිව්වා මේ පොත ලියන්න මම තමයි උදව් කරේ කියලා. ඉතින් මේ එහෙම ಗುಣ ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම අපිට කටයුතු කරන්න මේ හරි. බුදුහාමුදුරුවෝ පිළිබඳව ಗುಣ බුදුහාමුදුරුවෝ කෙනෙක් නේ අපි හදාගන්නේ. ශරීරේ පිළිමයක් නෙවෙයි වඩමවා ගන්න නේද?
ಗುಣ පිළිමයක්. අපි ඒකට කියමු ಗುಣ පිළිමයක්. ಗುಣ බුදුහාමුදුරු කෙනෙක්. දහම් ගුණයෙන් යුක්තයි. ඒකට ධර්ම ගුණය කියන්නේම බුදුහාමුදුරු. එතකොට බුදුරජාණන් වහන්සේ මම කියලා ගොඩාක් වෙලාවට ඒ ප්‍රකාශ කරලා තියෙන්නේ පංචස්කන්ධයෙන් යුක්ත මිනිස්සෙක් කියන මම කියන අදහස නෙමෙයි. වහන්සේගේ අවධානය යන්නේ ධර්මස්කන්ධයට. ධර්මස්කන්ධයටයි මම කියලා කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ ආනන්ද හාමුදුරු කියලා මම ඇත්තටම කියන්න ඕන මම ධර්මස්කන්ධයට. ධර්මස්කන්ධයටයි මතක් කරන්නේ. පංචස්කන්ධයේ එක ස්වභාවයක් තියෙනවා. ඒක ගලපන්න යන්න එපා. ඒක කන බොන විදියක් තියෙනවා, පවතින විදියක් තියෙනවා, ජීවත් වෙන විදියක් තියෙනවා. ඒක ශරීරයක්. ඒක පංචස්කන්ධයක්. ඒක ඇතුලේ මේ බුදුබණ හොයන්න බෑ. ඒක ඇතුලේ බුදුබණ නැහැ. ඒක පංචස්කන්ධයක්. ධාමයක් අවබෝධ කරගත්තට පස්සේ කාටවත් කරදරයක් නැතුව, හිරිහැරයක් නැතුව තමන්ව තමන් උපමා කරගෙන එයාට මේ ආවේනික වූ ශීලයක් කියන එකක් එයා තුළ පිහිටනවා. හැබැයි ඉතින් මේ ලෝකයෙන් පනවන එක ආගම් වලින් පනවන සම්ප්‍රදායන් වලින් සංස්කෘතියන් වලින් එන දේවල් පිළිබඳව එයාට එච්චර ඒක අදාළත්වයක් නැහැ. දැන් බුරුම රටට ගියාම පින්නොත් පිණ්ඩපාතේ වඩින වෙලාවට පාත්‍රය මෙහෙම අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා ඉවර වෙලා පාර දුර නම් හාමුදුරු මොටෝ සයිකලේ තමයි පිණ්ඩපාතේ ටවුමට එන්නේ. ඊට පස්සේ පිණ්ඩපාතේ වැඩලා ඉවර වෙලා මොටෝ සයිකලෙන් උන්වහන්සේ ගමට දිගු ගමනක් වඩිනවා. ඔබේ ගමට ඔහම වුණොත් එහෙම ඔබ ඒ හාමුදුරු කෙරෙහි සලකන්නේ කොහොමද? අරු කුරුමිනියා වගේ ඇවිල්ලා පිණ්ඩපාතේ වැඩි යනවා බයික් එකේ කියලා බයිනවද නැද්ද? බනිනවා. පින්නතුන මට ඔහොම එක දවසක් වුණා බයිසිකලයක පිටිපස්සේ ගිහිල්ලා. මම එක්තරා ආරණ්‍යයකට හිටියා දවස් 3ක් හිටියා බස් නැතුව. ඔය ස්ට්‍රයික්ද මොනවද තියෙන ප්‍රශ්න නිසා යන්න නැති වුණා බස්. පස්සේ මේ කොළු ගැටයක් හිටියා හාමුදුරනේ මගේ බයික් එක යන්න තියෙනවා ටිකක් දුර කිලෝමීටරයක් විතර ගියාම හාමුදුරුවෝ කැමති නම් එන්න මං මේ පැත්තට යන්නේ ඔබ වහන්සේ පන්සලටම ගිනින් දාන්නම් කිව්වා. මං කිව්වා අනේ මහත්තයෝ ලොකු දෙයක් කියලා මාත් ගියා. ඉතින් මාත් ඔය පැත්තට වාඩි වෙලා බයික් එකේ දෙපැත්තට දාලා වාඩි වුණෙත් නෑ. පැත්තට වාඩි ගියා. ගිහිල්ලා බැහැලා ටික වෙලාවක් යනකොට මට කොළඹ පන්සලකින් කෝල් එකක් එනවා ඔබ වහන්සේ බයික් එකක ගියාද? මං කිව්වා ඔව් බයික් එක කවදාවත් තුනක් බස් එකක් නැතුව ඉඳලා. මේ දැම්මට මේ කෝල් එකක් ආවා කිව්වා. කොහමද නිවුස් එක? අපේ රොයිටර්ස් වාර්තාව කෙනෙකුට පහරක් දෙන්න පුළුවන් නම් කෙනෙකුට නිඳා කරන්න පුළුවන් නම් නිග්‍රහයක් කරන්න පුළුවන් නම් හරි පුදුමයි. අපි ඔය ආරිස්පත්තුවේ ආමුදුරුත් එහෙමයි. මං ගැන දායකයෝ එහාට වැරදි විදියට කෝල් එකක් දුන්නාම මම ගියාම කියනවා මම දන්නවනේ අපේ මිනිස්සුන්ගේ හැටි ආයුෂ්මතුනේ. වාත් එක්ක ඔය හොඳට හිටියට ඩිංග පරිස්සමෙන් ඉන්න. ඕකු මට කෝල් කරලා ගියරෝ ඔබ වාසීගේ අගුල. මේ ළඟත් ඉන්න අපේ සාමිනාස නමක් ඉන්නවා අපේ ගමේම. එතෙන්ට ගියාම කියනවා මගේ අගුණ ඔබ වහන්සේට කියනවා ඇති කියලා. මම ඔව් කියනවා. ඒ වගේම ඔබ වහන්සේගේ අගුණක් මට ඇවිල්ලා කියනවා කිව්වා මිනිස්සු. නේද? ඉතින් ඒ නිසා අගුණ කියන අය ඊට පස්සේ තේරුම් ගන්නත් ඕන. ඊට වඩා හීනකින් දකින්නවා මේ ඉන්න මේ අපේ පැවිදි සමාජය ගුරුවරු කල්පනා කරනවා කියලා මතක තියාගන්න ඕන. කොටවන්න, ගරහන්න, නිඳා කරන්න, කේලම් කියන අයට ලේසියෙන් හම්බ වෙන්නේ. මන්නම් කේලම් කියන අය කවුරු ගැන කේලම් කිව්වත් එහෙම එකපාරට කෑ කරන්නේ නෑ. මම එහෙම සලකන්නේ නෑ කා ගැන කිව්වත් එහෙමයි. හරි දක්ෂයිනේ, හරි සූරයි. පහර දීම් කරන්න, නිඳා කරන්න, අපහාස කරන්න, ගරහන්න. ඇයි ඒගොල්ලන්ට කවදාවත් නිවන් දකින්න බෑ. ಗುಣ මකුවන්ට නිවන් දකින්න බෑ. ಗುಣ මකන්න එපා. කාගවත් ಗುಣ මකන්න එපා. ಗುಣ මකන්න එපා. විවිධ හේතුන් නිසා, විවිධ කාරණයන් නිසා යම් යම් අගුණ දුර්වලකම් තියෙන්න පුළුවන්. විවිධ අගුණ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒවට විවිධ හේතු තියෙනවා. විවිධ කාරණා තියෙනවා.
ඒක දිහා බැලුවාම හරි සානුකම්පිත බවක් හට ගන්නවා. ඒ නිසා අර චේතනාව පෝසත් වෙච්ච පිරිසක් බවට පත් වෙන්න. දැන් බුරුම රටේ විතර විනය පිළිබඳව හිතන වෙන කොහෙවත් නැහැ. ඒ වුණාට ගිහින් බලන්න ට්‍රක් වල එල්ලිලා යන්නේ හාමුදුරුවෝ. අනේ උන්වහන්සේලා නිග්‍රහ කරන්නේ අන්න අර සංගය්‍යලා අර එල්ලිලා යනවා ලොරි කියලා බනින්නේ නැහැ. මෙහෙ ගියොත් එහෙම ලොරි එක එල්ලිලා බස් එකක එල්ලිලා ෆොටෝ ගහලා Facebook දායි. එහෙම නැහැ. උන්වහන්සේලා මොටෝ සයිකලයකින් වැඩම කරන උඩ කන්දක ඉඳලා පල්ලෙහාට ඒක තැනක අපේ වාහනේට යන උන්වහන්සේලා නතර කරගෙන ඉන්නවා. අපේ කට්ටිය ඔක්කොම කැමරා දාලා කට ගාලා ෆොටෝ ගන්න පටන් ගත්තා. මොකද හේතුව ලංකාවේ ඇවිල්ලා වෙන්නන්න පුළුවන්. මෙන්න හාමුදුරු මොටෝ සයිකලේ යනවායි කියලා. දැන් මම ඊයේ පෙරේදා දැක්ක හාමුදුරු කෙනෙක් වාහනයක් එලවගෙන ගියපු එකක් ෆොටෝ ගහලා සම්මා ඩ්‍රයිවිං. දැන් ওই සම්මා ලේබල් එක යටතේ යම් ප්‍රසිද්ධ වීමක් වීගෙන යනවා නේ ඔක්කොම යන්නේ මගේ හරහා. ඉස්සෙල්ලා පටන් ගත්තේ ඒක සම්මා ගේම් කියලා. දැන් ඕනම දෙයක් ඒකට ඇඩ් කරනවා සම්මා කියන කෑල්ල. සම්මා ලව්, සම්මා ඩාන්ස්, සම්මා ඩ්‍රයිවිං, සම්මා පාටි. ඔක්කොම යනවා අපේ ලේබලෙන්. හරි ප්‍රසිද්ධයි. ඔන්න බලන්න ඕන තැනක සම්මා මේ කැටගරි එක අස්සේ තමයි යන්නේ ඔක්කොම. ඉතින් සම්මා කියන්නේ යහපත් කියන එක. බලනකොට ඒගොල්ලෝ මේ වචනේ අර්ථය දන්නේ නැතුව කියන්නේ කොහොම හරි යහපත් කියන එක තමයි සම්මා කියලා කියන්නේ. ඉතින් අපි සම්මා සමාධි ආයතනයේ හැටියට ඒක ජාත්‍යන්තරයට ගියපු විදිය. ඒ නිසා කරුණාසිතවිලි ඇති කරගන්න. සතුටෙන් ජීවත් වෙන්න. විශේෂයෙන් මේ ධර්මයේ ටිකක් රළු සහ ටිකක් අසීරු තේරුම් ගන්නට හරි গুপ্ত දහමක් වන නිසා හරිම සැහැල්ලුවෙන් සිනාසෙමින් ප්‍රබෝධයෙන් තමයි මේ වැඩ කටයුතු කරන්න ඕන. බණ අහන එකත් ධර්මයේ කියන එකත්. නැත්තම් මේක රෆ් එක වැඩි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඔහොම කරලා තියෙනවද කියලා හැමතිස්සෙම අහන්නේ. එතකොට මම කල්පනා කරනවා බුදුහාමුදුරන්ගේ බලන්න ඔය දේශනා කරද්දී පින්නතුනේ මුලින්ම කොටසක් තියෙනවා සතුටු සාමීචයෙන් කතා කිරීමෙන් පසුව මේ ගාථාව දේශනා කළා. ඒ මොකද්ද මේ සතුටු සාමීචය කියන්නේ? බොහොම සතුටෙන් මොන හරි අඩුපාඩුවක් වෙච්ච දෙයක් මිනිස්සුගේ ජීවිතේ තියෙනවා නම් ඒක කියලා hina වෙන්නේ නැති. බොහොම සතුටෙන් ආගිය තොරතුරු ටිකක් විමසන්නේ නැති. අපිට ජීවිතේ වෙච්ච දෙයක් එක ධර්මයේ සාකච්ඡා කරලා ඒකට hina වෙන්නේ නැති. අපි ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි. ඉස්සර අපි හිතුවේ මෙහෙමයි දැන් මෙහෙමයි. දැන් එහෙම hina යනවා පින්නතුනේ. අපිටම අපේ අතීතේ අපි බලපු විදිය, දැකපු විදිය, හිතපු විදිය දිහා බලනකොට අපිට hina යනවා. අනේම සිනාසසි මේ ධර්මයේ සාකච්ඡා කරන්න ඕන. දැන් ඒකත් තහංචිනේ නේද? hina වෙවි බණ කියනවාද hina? බුදුහාමුදුරු හරි සිනා පහල කරලා තියෙනවා. සිනා පහල කරාම ආනන්ද හාමුදුරු තමයි අහන්නේ ඇයි භාග්‍යවතුන් වහන්සේ සිනා පහල කරේ කියලා. ආනන්ද හාමුදුරන්ට කියන්න දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඔය වැඩේ නතර කරගන්න මිනිස්සු දැක්කොත් මොනවා හරි හිතයි දාන දෙන්න නැතුව යයි අපිට ඔබ වහන්සේ hinaව නතර කරගන්න. එහෙම කිව්ව නම් මොකද වෙන්නේ? එහෙම නෑ බුදුරජාණන් වහන්සේ ඇයි hina පාල වුනේ නෑ. මං අර ඊරියක් දැක්කා ආනන්ද අර ඊරිය ඉස්සර මේ පළාතේ හිටපු කුමාරි ගාවක්. ඉතින් මේ නිගණ්ඨ ධර්මයත් එක්ක එකතු වෙලා මෙයා තද පිළිකුල් භාවනා කළා. භාවනා කරලා ඇවිල්ලා මේ රවුමක් ගහලා ඇවිල්ලා මේ දැන් ඊරියක් වෙලා ඉපදිලා ඉන්නවා. ඉතින් මට මේ පෙවුනේ මේ ඉස්සර මේ ගමේ හිටපු ලස්සනම කුමාරිකාව මේ දැන් මේ මඩ නනා ඊරියක් වෙලා ඉන්නවා. ඉතින් මට සිනා පහල වුණා ආනන්ද. එක සැරයක් hina පහල කරනවා. සිනාම ඇයි භාග්‍යවතුන් වහන්සේ අර ඈතින් පේනවද අර වෙලෙන්දා? ඔව්. අර වෙලෙන්දා තව මාස ගානකට බිස්නස් හැන්ඩල් කරනවා. කියන්නේ බිස්නස් එක එයා මේ හදා ගන්න මින් ඉන්නවා. ඔළුවෙන් මුදල් ගණන් කරලා වෙන් කරගනිමින් ඉන්නවා. ඔය මිනිස්සයා අද ඉර මුදුන් වෙන්න කලින් නැති වෙනවා. එයා දන්නේ නැහැ. එයාගේ ඇති වෙන දෙයක් මොකක් හරි මොලේ සිද්ධියක් හෝ හදවතේ සිද්ධියක් හෝ ඇති වෙලා ඔන්න
කෙනෙක් මිය යනවා වගේ එකක් බුදුහාමුදුරු දැකලා දේශනා කරනවා. එතකොට hina පහළ වෙනවා බලන්න අර මිනිස්සයා කරන වැඩේ. ඒ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් අපේ ජීවිතෙත් අපි දැනගමු පිළිතුරේ. අපි ජීවත් වෙන කාලේ අපි මරණ කාලේ සොයාගන්න. අපිට හොයාගන්න පුළුවන්. ජීවිතේ දිහා බලන්න පුරුදු වෙන්න හතර රියනේ ඇතුළට ගිහිල්ලා. දැන් නම් හතර රියන නෙවෙයිනේ අර තියෙන්නේ මොකද ජිමිනියනේ. ඕක හදලා තියෙන්නේ දැන් ඕක පුච්චලා දාන්න. ඒක ඇතුළේ ඉඳන් හරි හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ අපි එතෙන්ටම ගිහිල්ලා අපේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලනවා. මේක ආධ්‍යාත්මය හදාගන්න. මේක හදාගත්තයි කියලා මේක භෞතිකයට කවලම් කරන්න යන්න එපා. මේක හිතක් හදාගන්න තියෙන දෙයක් මිසක් ගතක් හදාගන්න හරි ජොබ් එක හදාගන්න හරි රස්සාව හදාගන්න හරි තියෙන දෙයක් නෙමෙයි. මේකෙන් හිත හදාගෙන හිත පෝෂණය කරගන්න සම්මුති ධර්මයක් කියලා තේරුම් අරගෙන රස්සාව කරන්න, වෘත්තිය කරන්න, වෙලෙන දාම් කරන්න, ඒ කටයුතු කරන්න. මේ දෙක පටලවා ගත්තාම තමයි ඕක අපිට කරන්න පුළුවන්ද කියලා හිතන්නේ. හිත හදන වැඩේ රජකම් කරමින් ඉද්දිත් පුළුවන්ද බැරිද? පුළුවන්නේ උත්තරේ. දැන් ඔය බිම්සර මහරජතුමා රජකම් කරමින් නෙවෙයිද සෝහන් වෙන්නේ? රජකම් කරමින්. එවිට එහෙනම් අපිට මේ අධ්‍යාපනය ලැබමින් රස්සාව කරමින් අපිට ධර්මය ලබන්න පුළුවන්. මේ දෙක කවලම් කරගන්න එපා. ඒ නිසා මේ භෞතිකව තියෙන කිසිම ක්‍රියාකාරකමක් මේ ඇතුළට ගැලපෙන්නේ නැහැ. තේරුණාද? දැන් මම සුදුබත් කන්න නැතුව රතුබත් කෑවයි කියලා ඒක ආධ්‍යාත්මයට සම්බන්ධ කරන්න බෑ. මම මේ සුදු පාට වාහන නෙමෙයි නිල් පාට හරි කළු පාට හරි වාහන වලට කැමතියි කියලා කිව්වයි කියලා ඒක ආධ්‍යාත්මයට සම්බන්ධ කරන්න යන්න එපා. එහෙම වුණොත් ඒක හරි මෝඩකමක්. ඒක හරිම මෝඩයි. අපි වාඩි වෙන අසුනෙන් මනින්න යන්න එපා. ලොකුයි කියලා මනින්න යන්නත් එපා. පොඩි කියලා මනින්න යන්නත් එපා. සිල්වන්තයි කියලා මනින්නත් එපා. දුස්සීලයි කියලා මනින්න යන්නත් එපා. සිවුර හොඳට පොරවල හිටියාම සිල්වන්තයි කියලා හිතන්න යන්නත් එපා. සිවුර නැතුව මේ බඩගෙඩිය දාගෙන වැඩ කරන වෙලාවකට හිටියට බඩගෙඩියත් හිටිය දාගෙන වැඩ කරන වෙලාවක එහෙම දුස්සීලයි කියලා හිතන්න යන්නත් එපා. මිනිස්සයා අඳින ඇඳුමෙන් දාන දෙයින් මේ මනින්න පුරුදු වෙච්ච මේ ඇහැ අයින් කරන්න. ඒක නේද මේ ලෞකික ලෝකේ තියෙන්නේ. යන වාහනෙන් මනිනවා, අඳින ඔරලෝසුවෙන් දාන මාලෙන් මනිනවා, ගියපු ඉස්කෝලෙන් මනිනවා, අධ්‍යාපනයෙන් මනිනවා, අධ්‍යාපන දුරින් මනිනවා. එහෙම මනින්න පුළුවන් ලෝකයක් නෙමෙයි තියෙන්නේ. එහෙම මනින්න යන්න එපා. එහෙම ගරුත්වයන් දෙන්න යන්න එපා. ඒක වැඩක් නෑ පිටුතුනි. යාගේ බුදුරජාණන් වහන්සේගේ පෙන්වන ආධ්‍යාත්මික කර්මය යාගේ හැසිරෙන විදිය බලලා තමයි කර්මයෙන්මයි මිනිස්සයා උසස් වෙන්නේ පහත් වෙන්නේ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මන. වසලයා වෙන්නේ බ්‍රාහ්මණයා වෙන්නේ කර්මයෙන්. ආධ්‍යාත්මිකව යාගේ චේතනාව හසුරවන විදිය. ඒකත් ගන්න එපා පිටින්. චේතනාව අඳුන ගන්න නැතුව පිටින් ගන්න එපා. දැන් ආම්දුරු කෙනෙක් හවස 2ට 3ට කොයි බහරි උන්වහන්සේ මේ කඩේට හෝටලයකට ගිහිල්ලා බනිස් ගෙඩියක් හරි මොනවා හරි බත් පැකට්ටයක් හරි වළඳනවා. ඒකට ඉරිසියා කරන්න ඔබට තියෙන අයිතිවාසිකම මොකද්ද කියලා බලන්න. ඒක දිහා වැරදි විදියට දකින්න ඔබට තියෙන අයිතිය මට කියන්නේ බලන්න. බුදුහාමුදුර අපිට පර්මිෂන් දීලා තියනවාද? ඔබ එහෙමනම් 12න් පස්සේ කන්නේ නැති කෙනෙක්ද? ඔබේගේ බත් පැකට් එකද උන්වහන්සේ කන්නේ? වළඳන්නේ. බලන්න ඔබට තියෙන මොකද්ද අයිතිය කියලා? උන්වහන්සේගේ කුසගින්න පිළිබඳව ඔබ දැනගෙන හිටියද? උන්වහන්සේ බෙහෙත් බොන බව ඔබ දැනගෙන හිටියද? උන්වහන්සේට වේල් 2-3ක්වත් තිබුණේ නැහැ කියලා දැනගෙන හිටියද? ඒ මුකුත් දන්නේ නැහැ.
අන්න අරු කනෝ හෝටලෙට ගිහලා 3ට කියලා හිතන්න යන්න එපා. එහෙම හිතන්න කටයුතු කරන්න එපා. මේවා දික්ටිගත භාවයන්. දැන් මම මේ ඇඹිලිපිටිය පැත්තේ තියෙන උණු වතුර ලෙඳ ගිහිල්ලා මම නාමින් ඉන්නවා. උණු වතුර ලෙඳේ නාද්දී අnder කඩෙත් එක්ක බෙදර මිනිස්සු හිටියේ නෑ වැඩි, කවුරුත් හිටියේ නෑ. තව පිරිමියෙක් දෙන්නෙක් හිටියේ. ඉතින් මම වතුර ටිකක් නානකොට එහා පැත්තේ මිනිස්සේ මූණ පුම්බගෙන නිකන් උඩ යට බලනවා නිකන් වෛරයෙන් වගේ. මං ඇහුවා මහත්තයා මේ පන්සලක් ආශ්‍රිතව නේද කටයුතු කරන්න කියලා. ඒක ඔව් මම පිරිවෙනක උගන්වලක් තියෙනවා, මං ගුරුවරයෙක්, මං පන්සලේ තමයි ඉස්සර හැදලා වැඩුණේ කිව්වා. මං කිව්වා එහෙනම් හරි, මං අඳුනගත්තා හරි කියලා. මොකද මෙහෙම දෙයක් දැකලා වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ඉරිසියා කරන්න ඉගෙන ගන්න අනිවාර්යෙන් මේ පන්සලක් ආශ්‍රිතව හැදිච්ච කෙනෙක් වෙන්නම ඕන. නැත්තම් දික්ටිගත වෙන්නේ විදියක් නැහැනේ. දික්ටිගත වෙන්න විදියක් නැහැ. ඒ දෘෂ්ටිධාරී බව තියෙන්නේ එහෙමයි. අර හාමුදුරු කෙනෙක් ගුවන් යානේ අපේ හිටපු හාමුදුරු කෙනෙක් අරගෙන ගිහිල්ලා උන්වහන්සේගේ ඔරලෝසුවෙන් තමයි දැන් උන්වහන්සේ කොයි රටට ගියත් මනින්නේ. මලලා මේ 12 වෙන්න යන්නේ දැන් ඊට කලින් කෑම ඕන. හාමුදුරු කන්නේ නැතුව පස්සේ කියනවා ගුවන් සේවිකාවකින් කෑම ඉල්ලනවා. හාමුදුරු කිව්වා එහෙම දෙන්නේ නැහැ මේකේ. හාමුදුරු මේක දෙන වෙලාවක් තියෙන්නේ. ඒ වෙලාවට තමයි ඔබ වහන්සේ කෑව නොකෑව දෙන්නේ කියලා. එව්ව හරියන්නේ නැහැ. ඕගොල්ලෝ දැනගන්න ලංකාවේ එනවනම් හාමුදුරුවෝ 12ට කලින් කන්නේ කියලා හාමුදුරුවන්ගේ කෑම එක දෙනවා කියලා ගෝටි දාලා ගුවන් සේවිකාවට. ඊට පස්සේ කිව්වලු මේ උවහන්සේ මනින්නේ ඔය ඔරලෝසු වෙන්නේ. දැන් ඕකේ මනලා හරියන්නේ දැන් රෑ දවල්ලා වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි අර මේ අමූලිකා සද්ධාවයි අමූලිකා බුද්ධිය ඇතුව කටයුතු කරාම තියෙන දේවල් දික්ටිගත. ඒවා දෘෂ්ටිගත දේවල් නෙමෙයිද? දෘෂ්ටිගත දේවල්. කිසිම දෘෂ්ටියක් නැතුව නිදහස්ව නිවහල්ව සිටින්න අන්න ඔබට ධර්මය හැම අතින්ම ගලාගෙන එනවා. ඒක හරියට පින්නතුනේ වෙස්සන්තර රජුරෝ 4 වාහල් කඩවල් ඇරලා දැම්මා වගේ. තමන්ගේ හිත ඇරලා දාන්න ඕන. රජතුමාගේ මාලිගාව කොහෙද තියෙන්නේ? තමන්ගේ හිත. රජතුමා මාලිගාව නෙමෙයි ඇරලා දැම්මේ. රජතුමා ඇරලා දැම්මේ තමන්ගේ හිත. ඔබත් දැන් මේ වැඩේ කරන්න. ඔබේ හිතේ කවුල ඔබ වහගෙන ඉන්නේ. ඒකයි හුලම් වදින්නේ නැත්තේ, කූල් වෙන්නේ නැත්තේ. දොර කවුළු ජනෙල් ඔක්කොම ඇර දමන්න. ඉරවුව වැටෙන්න, හුලම් වදින්න. මේක සැරිසරන්න, මේක ඇරලා දාන්න. බලන්න මොන තරම් නිදහස්ද කියලා. අපි කාට හරි ඉරිසියා කරන්න හිත තදින් අඹර ගන්න ඕන. වෛර කරන්න අඹර ගන්න ඕන. ලෝභ කරන්න හිත තදින් අල්ල ගන්න ඕන. වෙස්සන්තර රජ කෙනෙක් ඔය මුකුත් කරන්නේ නැහැ. අල්ලගත්ත කෙනෙකුටද වැඩියෙන් ලැබෙන්නේ අතහැරපු කෙනෙකුටද කියලා අහුවොත් ඔව් මොකද කියන්නේ? මම කියනවා අතහැරපු අයට හම්බ වෙනවා වැඩි. බුදුන්ට 3 වතාවක් මේ රට පූජා කළා. ඉතින් බුදුහාමුදුරන්ගේ මේ රට බුදුහාමුදුරන් පූජා කරපු රට. ඉතින් බුදුහාමුදුරන් රන් අසුන් පූජා කරා. කෝටි ගණන් වටින ආරාම කොච්චර පූජා කළාද? අතහැරපු කෙනෙකුට අය වැඩි හම්බ වෙන්නේ. දැන් මේ රට විතරක් නෙමෙයි අනිත් රටවලුත් පූජා කරලා නැතිනේ. ඒ රටවල් වලත් තියෙන බුදුහාමුදුරුවෝ වැඩ හිටියා කියන තැන්වල මේ හරිගස්සලා චෛත්‍ය එහෙම ගොඩනගලා තියෙනවා. ඒ රටවලුත් පූජා කරලා තියෙනවා. එහෙනම් වැඩියෙන් ලැබෙන්නේ පින්නතුනේ අතහැරියාම. විශ්වයේම ලැබෙනවා තමන්ට. විශ්වීය අයිතිවාසිකංකාරයෙක් වෙන්න මේ පර්චස් 10 15 අතරින්. සමහර අය අක්කර 5 10ක් ඇති. ඒක අතහැරලා දාන්න. හිතෙන්. ඔප්පුවෙන් නෙමෙයි. හිතෙන් දික්ටිගතව තියෙන එක බදාගෙන අල්ලගෙන ඉන්න එක අතහැරලා දාන්න.
අල්ලගත්තොත් හැමදේම උපදිනවා. වෛරය, ලෝභය, ද්වේෂය, මෝහය. තමන් අල්ලගෙනද නැද්ද කියලා තමන් අඳුනගන්නේ කොහොමද? අපි අල්ලගත්ත, අපි කර තියාගත්ත හැම දෙයක්ම මොකද මොනවද අපිට දනවන්නේ? බර. එහි ඇති සීතල හෝ රස්න බව, ඒකේ ඇති බරත්, ඒකේ ඇති සීතල උෂ්ණ ස්වභාවයක් අපිට දනවනවා. දැන් මට මේක රත් වෙලා නම් රත් වෙලා කියලා දැනෙනවා, බර නම් බරයි කියලා දැනෙනවා, ඒක සුවඳ නම් සුවඳකුත් දැනෙනවා, හඬක් තියෙනවා නම් හඬක් දැනෙනවා. දරාගත්ත දේ ඔන්න ඔහොම දැනෙනවා. දරාගත්තේ නැත්තම් මා හිතා නිදහස් බවත් කිසිවක්ම මාතේ නැති බවත්. දැන් මට පේපර් සර්වියට් එකක් දැනුණා මගේ අතේ තියෙනවා කියලා. කිසිවක්ම නැති බවක් දැනෙනවා. ඔබත් සියල්ල අතහැර සිටින්න. මේ හුදුම් දේශනාවක් බවට පත් කර නොගෙන ඔබගේ ප්‍රායෝගිකත්වයට හැම විටම ස්වාමින් වහන්සේගේ වචනේ එක් කරගන්න. ස්වාමින් වහන්සේ කරන්නේ ඔබත් මේ මොහොතේ කරගන්න. අතිශයින්ම නිදහස්ව සිටින්න.
ඔබේ ධර්මයේ ප්‍රායෝගික කරන වේලාව කියන්නේ පින්නතුනේ මෙතනින් නික්ම ගියාට පස්සේ ඔබට ලැබෙන හැම පියවරක්ම ධර්මයේ ප්‍රායෝගික කරන වේලාවක් කියලා මතක තියාගන්න. පැහැදිලිනේ? එතෙන්දී කුඩා කොටසක් විතරයි ඔබ අසාගත්තේ ඔබේ ධර්මයේ ප්‍රායෝගිකකරණය කරන්න සෑම පියවරක් පාසාම. සායනාංශයේ ධර්මයේ නිරන්තරයෙන්ම අසමින් තව තවත් ධර්ම කරුණු වලට අනුගත වෙන්න කටයුතු කරන්න. අපිත් එහෙමයි. අපි එහෙම නැතුව බණ වාරයට විතරක් ගිහිල්ලා වාඩි වෙලා හිටියනම් සත්‍ය අවබෝධ වෙන්නේ නෑ. පෞද්ගලිකව තමන්ටම තමන් ආවේනිකව තමන්ම කාටවත් කියන්නේ නැතුව හරිම දුෂ්කර ක්‍රියාවක් කළා පින්නතුනේ අපි. ඒවා ඉතින් අපේ අතීතයේ කතා ප්‍රවෘත්ති දන්නේ නැති කෙනෙක් හිතන්නේ අර හාමුදුරුවෝ එහෙම මේ දානෙට එහෙම වැඩියාම කියනවලු ආනන්ද හාමුදුරුවන්ට නම් හොඳ සැප වාහන දෙක තුනක් තියාගෙන මංගලාව වගේ අදාගෙන ඉන්නවා පැලස් එක වගේ කියලා. ඒ ආන්දරන්ට තේරෙන විදිය උන්වහන්සේලා සල්ලි පස්සේ ගිහිල්ලා නැහිලා දුක් ඉඳලා නැහැ. අතහැරපු නිසා ලැබිච්ච දේවල් මිසක් හොයාගෙන ගිහිල්ලා අල්ලගත්ත නිසා හම්බ වෙච්ච දේවල් නෙමෙයි. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ. අනිත් එක සාහිණාංශය කෙනෙක් මේ දේවල් කරන්නේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. මේක බුදුහාමුදුරුවන්ගේ පන්සල. මම හිතන්නේ ලෝකෙම තියෙන පන්සල් මේ ભેද බින්න වෙනවා. ඔයත් හිතන්නේ මේ පන්සලක් හදන එක ලේසි කියලාද? ආපෝ පන්සලක් හදනවට තරහ පන්සලක්. දායකයා දෙකට බෙදෙයි කියනවා. දායකයෝ ભેද වෙනවයි කියනවා. පුදුම ලෝකයක්. අනේ ඒ මගේ සහෝදරයෙක් කියලා හිතන්න. ඒ අපේ සංඝයා කියලා හිතන්න. ඒ අපේම බුදුහාමුදුරුවන්ගේ තව තැනක් කියලා හිතන්න. දහමක් ඉගෙන ගන්න එපේ. දහම ප්‍රායෝගික කරන්න එපේ. එහෙම හිතන්නේ මගේ සහෝදරයෙක් කියලා හිතන්න. ඒ නිසා මේ මුළු ලෝකෙම ඉන්න භික්ෂුන් වහන්සේලා මගේ සහෝදරයෝ. ඒ නිසා මට මතකයි ඔය අධ්‍යාපනය ලබන්න ඇවිල්ලා ඉන්නෝ ඉන්දියාවේ නේපාලේ වගේ හාමුදුරුවෝ ඒ දවස්වල බස් එකේ යනකොට හම්බ වෙනවා. මට තියෙනවා නම් මං කීයක් හරි උන්වහන්සේට දෙනවා. උන්වහන්සේ මුලින් එපයි කියන පස්සේ බොහොම පින් දීලා බාර ගන්නවා. ගොඩක් වටිනවා මම මේ පිළිවෙනේ ඉගෙන ගන්නවා. මට කවුරුත් උදව් කරන්නේ මේ ලංකාවෙන් හම්බ වෙන කීයකින් හරි තමයි මම මේ ඉගෙන ගන්න කියලා. ඉතින් අපේ සංඝයා වහන්සේලානේ ඉතින් අපේ දායකයෝ අපි පිරිවෙනේ හිටියා. මම පිරිවෙනේ ඉන්නකොට පිරිවෙනේ තමන්ගේ ගොදුරු ගම තියෙන සීමාව ඉක්මවල එහාට ගියාට පස්සේ දැන් ඕනනම් ඕනේ නේ සින්දු කියපල්ලා කිව්වා. ඊට පස්සේ ආමුදුරු පොඩි කාලේ සින්දු කියන්න පටන් ගත්තා. මම පොඩි එකා කල්පනා කරා යකෝ මුන් නේද පමුතු ಜಾති බඩු ಜಾතියක්. එතකොට ඒ දායකයෝ පැහැදුනාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අර දාන කියන ටික අපහැදෙන්නේ නැතුව හිටියේ නැති. මේ වගේ වංචනික වැඩ මම දැකලා තියෙනවා. ඉතින් ඒවට බොහොම ආදරෙන් ඒ දිහා බලන්නත් ඕන. ඉතින් උන්වහන්සේලාට මම කියන්නේ දායකයාගෙන් එහා නෙමෙයි. දායකයෝ ඉන්න මට්ටමත් උන්වහන්සේලාට සින්දුවක් කියන්න ඉඩ දෙන්න ඕන. ඒ පොඩි ආම්දුරුන්ට සින්දුවක් කියන්න ඉඩ දුන්නා මොකද වෙන්නේ? පොඩි ආම්දුරුන්ට ක්‍රිකට් ගහන්න පොඩ්ඩක් ඉඩ දුන්නා පොඩි උන්නේ මොකද වෙන්නේ? උන්වහන්සේලාට පීනලා පොඩ්ඩක් නාන්න කියන්න ඉඩ දුන්නා. ඒකේ සිල් තියනවද? මේ ශරීරේ සිල් දාන්න යන්න එපා. ඥානයක්, දර්ශනයක් බලන්න මේ ලාමාවරු සටන් කලාවල් ඉගෙන ගන්නවා. දැන් මම විශ්වවිද්‍යාලයේ ගිහලා ෆොටෝ වගේකුත් දාලා තියෙන, වැලි ගොඩක් ගාලා තියෙන පොඩි ආම්දුරුන්ට බල්ටි ගහන්න, කරණම් ගහන්න. නැත්තම් අර හීතලට ගල් වෙලා ශරීර ලෙඩ වෙනවා. දැන් මේ අපි ලෙඩ වෙලා ඉන්නේ මොකද? පාරේ යන්න හම්බෙන්නේ මොකද යන්නේ? අද පයින්ද? ඊට වඩා බය කොහේ හරි ගෙදරක ඉඳලා එනවා කියලා කතන්දර කිව්වොත් ඒක නිසා ඒකින්ද යන්නේ නැහැ. ඉතින් හරි ප්‍රශ්නයක් මේ බෞද්ධ සමාජයේ තියෙන දැඩි දෘෂ්ටිභාවය නිසා. හරි ප්‍රශ්නයක් ඒක. ඒවා ඔය බින්නතුන්වත් තියාගන්න නැතුව කටයුතු කරන්න ඉගෙන ගන්න. එතකොට ඔබට මෛත්‍රී සහගතව ජීවත් වෙන්න පුළුවන්.
නැත්තම් ඔබට වෛරයේ සීමාවක් නැහැ. හැම දෙයකටම ගැටෙනවා. හැම දෙයකටම වෛර කරනවා. නැත්තම් චුල්ලපදුම ජාතකයේ බලලා ඇවිල්ලා ගෙදර ගෑනිට පාර දෙනවා. උඹත් මට විශ්වාස නැහැ ඒකි වගේ වගේ තමයි කියලා හිතලා. ඉතින් ඒක නිසා මේ ධර්මයෙන් හරි දේ ගන්න, හොඳ දේ ගන්න මේක කරුණා ශාසනයක් කියලා කල්පනා කරන්න කටයුතු කරන්න ඕන. කරුණාවෙන් කටයුතු කරන්න කියන විශේෂ කාරණේ අපි මතක තියාගන්නවා. ධර්මයේ උදා කරගන්න මන්පෙත් අවදිය පාර හොඳට මේ හැම දේශනාවකින්ම අවදි වෙනවා. හැම දේශනාවකින්ම අවදි වෙනවා. ඕනෝට වඩා ගැඹුරු කරන්නෙත් නැත්te මේක ඒක කෙනෙකුට අල්ලගන්නම බැරි වෙයි කියලා. ඒ නිසා සරල කාරණා ඔස්සේ විශාල කාරණයක් ලබා දෙන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ වචනය සරලයි කියලා හිතන්නේ නැතුව කටයුතු කරන්නයි තියෙන්නේ. විහිළුවක් කියලා හිතන්නේ නැතුව කටයුතු කරන්නයි තියෙන්නේ. දැන් ඒක බයික් එකකින් ආපු මහත්මයෙක් මට කිව්වා ස්වාමීන් වහන්සේ මම සිහිය පුරුදු කරන විදිය කියතොත් මම යන එන විදිය විතරක් නෙමෙයි මම බයික් එකේ යනකොටත් බයික් එකේ යන සිහියෙන් යන්නේ කියලා කිව්වා. ඉතින් මං කිව්වා මහත්තයා ඉතින් ඕකල්ලන් යන්නේ මොකටද? ඔය සිහියක් නැතුව යන්නකෝ. ඔබට හිතෙන්නේ මොකද්ද? පිස්සු කතාවක්, සරල කතාවක්, නිකන් කඩට එනවට කිව්වේ. හැබැයි මේ මිනිස්සයා මං ගැන දන්නව පසුබිමක්. උන්වහන්සේ ආධ්‍යාත්මික හොයන කෙනෙක්, ආධ්‍යාත්මික අවබෝධයක් තියෙන කෙනෙක්. හිස් වචනයක් හෝ බොරුවක් හෝ මොකක් හරි නෙමෙයි. මොකක් හරි කතන්දරයක් කියන්නේ කියලා. මේ මිනිස්සයා ඇත්තෙම නිහඬ වුණා ඒ වචනේදී. නිහඬ වුණා ඩිංගක් වෙලා කල්පනා කරා යාට ආවේ නෑ උත්තරේ. අපි අය මොකද කරන්නේ? අතහැරලා දැම්මා. උත්තරයක් ආවේ නෑ මොකද්ද විලම්බීතයක් කිව්වා මට උත්තරයක් ආවේ නෑ. නෑ ඒ මිනිස්සයා එතෙන්දී උත්තරය ආ නැති නිසා ගිහිල්ලා නුග ගහක් යට තියෙන ඔය කැලණිය එහා පැත්තේ මේ ගොඩ කැලණි පන්සලේ නුග ගහස් යට හදලා තියෙන භාවනා කරන්න තැන් එතෙන්ට ගිහින් වාඩි වුණා. මගේ ගොඩ කැලණියේදී තමයි ඔක මතක් කරේ. මම දැක්ක මමත් එයාට ගේ නිහඬතාවයට ඉඩ දුන්නා. ඉඩ දුන්නා මෙයා හිමි සැරේ ගිහිල්ලා වාඩි වුණා අර ධර්මාසනේ. මම මේ කියන්නේ ආදර්ශයට ගන්න ඔබට. වෙනතෝ කතා නෙමෙයි. මේ හැම දෙයකින්ම දෙයක් ගන්න. වාඩි වුණාට පස්සේ මිනිස්සයා එර්මිනිය ගොතාගෙන දැන් ඉන්නව අර කාරණේ ගැනම හොයනවා. ඒකට පරිවර්තනය වෙන්න බලනවා. ඉතින් පුළුවන් තරම් පරිවර්තනය වෙන්න බලලා අවසානයේ එයා නිහඬවම ආයි බයික් එකේ පිටත් වෙලා ගියා. එයාට ඒ කාරණේ තේරුණා මොටෝ සයිකලේ යද්දිම. ඊට පහුවෙන්ද මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ හරි. වැඳලා පසක බීට වල වැඳලා කියනවා ආයිනාද දැන් බයික් එකේ යන 100ක් නැතුව යන්නේ වගේ. ඒක පුදුම දහමක්. ඒ පරිවර්තනය මට හිතන්න බෑ. මං ඔළුවෙන් හිටවලා තිබ්බා. ඒ අවබෝධය කියලා නිම කරන්න බෑ. මං ඕක හැලෙයිද කැඩෙයිද බිඳෙයිද දන්නේ නෑනේ. ඔබතුමා ගොඩාක් සමාධි වර්ධ තියෙනවනේ. තව ටිකක් බලන්න කියලා මං යවුවා. යවල කොන මාස ගානකට පස්සේ ආයි හම්බ වුණා. හම්බෙලා ඔය ආයි ටවුන් එකකදී මට ඔබ වහන්සේට පූජා කරන්න දෙන්න දෙයක් නැහැ. මට ඒ නිසා මම මේ විදියට වඳිනවා මට ඒ වන්දනාව කරගන්න ඉඩ දෙන්න කිව්වා. මම කිව්වා හා ඕන දෙයක් කරන්න කියලා. ඊට පස්සේ මාසය අනේ වන්දන්නේ පොළොවේ දිගා වෙලා නගරේදී වැන්දා. හැබැයි ඒක තමයි අවසාන වන්දනාව. එයා මට හම්බුන්නේ නැහැ ඊට පස්සේ. එයා වයසයි නැති වෙන්නේ නැති. ඉතින් මේ හදිසි ආම්බුවේ මුණ ගැහුනේ වෙලාවක එයාට දෙන්න පුළුවන් උපරිම ගෞරවය ලබා දුන්නේ. දහම වෙනුවේ. ඒ කියන්නේ මාස ගානකට පස්සෙත් ඒක හැලිලා නැහැ, වැටිලා නැහැ, ගැඩිලා නැහැ. වෙන දෙහන මේ පිරියනවා. මේ අවබෝධය නැගිට්ටාම මේක අපිරිසුදු වෙන්නේ නැති, හැලෙන්නේ නැති, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති විශ්වීය වෙනසක් ඇති කරනවා ආධ්‍යාත්මය තුළ. මහා අద్భుත පරිවර්තනයක් ඇති කරනවා. ඒ වචනය සරල නැහැ. ඒ වචනය මේ අහස තරම් විශාල අරුතක් තියෙන වචනයක් ඒක. ඒ වචනේ අරුත එයා කාලයක් ආධ්‍යාත්මය ගැන සොයමින් හිටපු කෙනෙක් නිසා ඒ වචනේට වටිනාකම හා සාධාරණත්වය එක්කලා. ඒ නිසා ඔබටත් පුළුවන් ස්වාමීන් වහන්සේගේ වචනයට ගෞරවය සහ සාධාරණත්වය එකතු කරන්න. එහෙනම් ස්වාමීන් වහන්සේගේ සෑම වචනයක්ම
යම් ගැඹුරක් අරුතක් තියෙනවායි කියන විශ්වාසයෙන් යුතුවම අහන්න. එතකොට ඔබේ විමර්ශන ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව වැදගත්. දැන් අපි කෙරෙහි මිත්‍රශීලීත්වයෙන් බලන කීප දෙනෙක් ඉන්නවා. අපි ලොකු බණක් කියනවා වගේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. සමහරලාට අවුරුදු 10ක් විතර ගියාට පස්සේ කියනවා මට අවුරුදු 10කට කලින් කියපු එක දැන් තමයි ටිකක් තේරෙන්නේ කියනවා. අර ඒක මාත්‍යෙන් කයින් එහෙම කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලන්ට 10ක් ගිහිල්ලා අර ගෙමින් සැරේ තේරෙන්නේ. අර මිනිස්සෙට ගියේ පැය ගානයි. ඒ නිසා ධර්මයට ගෞරවය ලබා දුන්නොත්, ශාස්ත්‍රඥ වහන්සේට ගෞරවය ලබා දුන්නොත්, දේශකයන් වහන්සේට ගෞරවය ලබා දුන්නොත්, ගුරුවරයාට ගෞරවය ලබා දුන්නොත්, අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාව ගෞරවය ලබා දුන්නොත් යාට පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් මම ලොකු ස්වරූපයකින් ඉන්නේ නැහැ. ඊටාම සරල විදියට ඉන්න කැමති. පොඩි එකා වගේ ඉන්න කැමති. ලොකු ස්වභාවයකින් ඉන්න ඇත්තටම කැමති නැහැ. මොකද මම දන්නවා පඬිතයන්ට හතුරු නිර්මාණය වුණාට මෝඩයන්ට හතුරු නිර්මාණය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මෝඩයෙක් වගේ ඉන්න තමයි ආස. කිසිම කරදරයක් නැහැනේ. තමන්න නඩත්තු කරන්න පෞරුෂයක් නැහැ. ප්‍රේම එකක් නැහැ. එහෙම දෙයක් හදාගෙන නැහැ. ඒ නිසා මට පයින් යන්නත් පුළුවන්, ත්‍රිවිලර් එකේ යන්නත් පුළුවන්, වාහනේ යන්නත් පුළුවන්, පොඩි එකා වගේ ඉන්නත් පුළුවන්, මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නත් පුළුවන්, කතා නිශ්ශබ්දව ඉන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්, පරාද වෙන්නත් පුළුවන්, දිනන්නත් පුළුවන්. ජල ධාරාවකට කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඕන තරකින් ගලාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒව නිර්මාණයක් කරගත්තේ නැtei කියලා ඒකට වැඩි අගයක් නොදී ඉන්නේ යන්න එපා. ඒකට ධර්මයට අගයක් දෙන්න. ඒ නිසා මම නියම ස්වરૂපයට එනවා ධර්මාසන ආරූඪ වෙච්ච ගමන් ආයෙ මෙතනින් එහාට කියව ගමන් ආයෙ නිකන් අර මෝඩයා වගේ උලම් බැස ටයර් එක වගේ ඉන්නවා. හැබැයි ඉතින් උලම් වහ ගන්න පුළුවන් ටයර් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ධර්ම ගෞරවය ඇතුව ධර්මය අහන, ධර්මයේ වටිනාකම තේරුම් ගන්න. පැයටක් වැඩ කළා ජීවිතේ හදාගත්ත දේවල් මොනවද කියලා කල්පනා කරන්න. රස්සාවක් කළා. මුළු සංසාරෙම නිදහස් කරගන්න. අපි පැයටක් වේදම් කරොත් මොකද වෙන්නේ? සතියක්. එක සතියක් පැයටක් වේදම් කරන්න සංසාරෙම හදාගන්න, ධර්මය අවබෝධය කරගන්න. දැන් උනත් කාට හරි 5000ක් දෙන්නම් 10000ක් දෙන්නම් කිව්වම පැයටක් වැඩ කරනවා. මේෂන් බාස් කෙනෙක් හරි. මම දවසකට බාස් කෙනෙකුටත් කිව්වා මම බාස්ට මෙහෙ ඉන්නේ. ඔයා දවසක් මම පැයටක් දෙන්නම් බණ ටික අහගෙන ඉන්නවද මේ ඔයාට මේෂන් කුලිය දෙන්නම් කියලා. මිනිහා කියනවා බෑ කියලා. අහන්න වැඩ කරන්නේ නැති වෙනකොට නිකන් එකට අමාරුයි කියනවා. මම කිව්වා ඒ ගානව මම දෙන්නම්. ඇත්තටම එහෙම දෙන්නම්. කවුරු හරි ජීවිතය අවබෝධ කරගන්නවා නම් අපි ඒ ගාස්තුවක් දෙන්න. ඒ හැබැයි ඒ වෙලාවම ওই වැඩ මේ ධර්මයේ යෙදෙන්න ඕන. අන්න එයාට යෝගාවචරය කියලා කියන්නේ. පැයටක් වැඩ කරන අයට කියනවා රස්සාවක් කරන අය කියලා. පැයටක් ආධ්‍යාත්මික ගවේෂණය කරන කෙනාට කියනවා යෝගාවචරය කියලා. ඉතින් මේක අවබෝධ කරගන්නකම් තමයි මහන්සි වෙන්න ඕන. අවබෝධ කරගත්තට පස්සේ ඊටාම සැහැල්ලුවෙන් පරිහරණය කරන්න පුළුවන් ආධ්‍යාත්මයක් ඔබට ලැබෙනවා. ඉතින් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සුවපත් වේවා. අද දවසේහි ධර්මදේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලැබුවේ ප්‍රතාප්සිංහ පින්වත් මහත්මයා සහ දීපානි පින්වත් මැතිණිය. ඒ දෙපළ අරමුණු බවට පත්වන්නේ කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන, ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරන, চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනයට මෙහෙවර කරන්නට සියලු ශක්තිය ධෛර්යය විශ්වාසීර්වාදයේ ධර්මයේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාත්‍යසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ මාතර මාකඳුර චාමර නිවසේ විසූ සීලවතී ගමගේ මෑණියන් අප අතරින් සමුගෙන වසරක් පිරීම නිමිති කොටගෙන එම මෑණියන්ට සාංශාරික වශයෙන් යහපත් උප්පත්ති භාවයන් ලැබෙන්න නිවෙනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීම
ඒ වගේම ඩැනි ප්‍රතාප් සිංහ හා පියරත්න නානායක්කාර යන පියවරුන් දෙපළට හා අප අතරින් සමුගත් පරලෝසපත් මේ පරලෝකීය සියලුම ඥාති වර්ගයාගේ භව ගමන සපවත් වේවා, නිවනින් සැනසීමට අවශ්‍ය කරන හේතු සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත් සිටින සියලු ඥාති මිත්‍රාදී හැම දිනාටත් රටවාසී ලෝකවාසී සැමටත් සත්පුරුෂ ඇසුර සද්ධර්මය මුණ ගැසී ප්‍රාර්ථනීය බෝධි නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේහි ධර්ම දේශනා දායකත්වය සිද්ධ කරේ ධර්මසිරි ප්‍රතාප් සිංහ පින්වත් මැතිතුමා සහ දීපානේ නානායක්කාර පින්වත් මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්තුන් ඒ හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදු කියලා අපි පින්නෙමු. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕන මෙවර සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කටින පුණ්‍යෝත්සවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ මහරගම පදිංචි අමරසුන්දර සේනානායක මහත්මිය සහ ශාන්ති හෙට්ටිආරච්චි පින්වත් මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස. ඒ හැම දෙනාගේම උතුම් පුණ්‍ය ධර්මයක් සාර්ථක කරගන්නට ඒ හැම දෙනාටමත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින ධර්ම දේශනාව හා දහවල් දාණය පැමිණෙන පින්තුන්ට සම්පාදනය කරමින් කටයුතු කරා ප්‍රතාප් සිංහ පින්වත් මැතිතුමා සහ දීපානේ නානායක්කාර පින්වත් මැතිණිය ඇතුළු පිරිස ස්වාමීන් වහන්සේගේ උපන්දිනයේ වෙනුවෙන් සහභාගී වූ සෑම සියලු දෙනාටමත් ඒ දානමය පරිත්‍යාග පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නට අද කටයුතු කරමින් සිද්ධ කරලා තියෙනවා. ඒ හැම දෙනාගේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු දියුණු පවුණු කරගන්නට, අධ්‍යාපන කටයුතු ඒ දියණියගේ සාරුව ප්‍රකාර කරගන්නට, ඒ හැම දෙනාටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසෙන්නට ඒ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා, උපකාරක වේවා, උපනිශ්‍රේ වේවා කියාද අපි ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවන්ට පොත්පත් අද පරිත්‍යාග කිරීමක් සිද්ධ කළා. වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් මැතිණියත් සීතාල්විස් පින්වත් මැතිණියත් ඒ හැම දෙනාමත් අපත් එයට දායකත්වයේ දක්වමින් කටයුතු සම්පාදනය කළා. ස්වාමීන් වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් ඒ සහභාගී වූ හැම දෙනාගේ තව දායකත්වයන් තිබුණා. ඒ හැම දෙයමත් අපි බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේට අද දවසේහි ඒ විශේෂ ශාසනයක් පූජා කිරීම සඳහා දායක වූ ඒ මහරගම ආනන්ද මෛත්‍රී මාවතේ පදිංචි දැනට දැඩි රෝගාතුරව දැඩි සත්කාරයකේ සිටින ඒ බන්දු ලියනගේ ගුරු මෑණියන්ටත් ඒ හැම දෙනාටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැසී ගිය සාමවෙනසුරු ආචාර්ය ඩී.බී. ලියනගේ මැතිතුමාටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මෙන්ම ඒ සෑම සියලු දෙනාටම ධර්ම අවබෝධයක් ප්‍රාර්ථනා කරමින් කටයුතු කරනවා. ඒ හැම දෙනාටත් ඒ වගේම මේ ධර්මාසනය සඳහා දායකත්වය දැක්වුවා තව බොහෝ දෙනෙක් අද ධර්ම දේශනා දායකත්වය හිලා කටයුතු කරන ඒ පින්වතුන් ඇතුළු තව බොහෝ දෙනෙක් දායකත්වය සැපෙව්වා. ඒ දායකත්වයේ සැපුව හැම දෙනාගේටත් මේ පුන් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටමත් හැම මොහොතකම ධර්මයේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සද්ධර්මයේ ආශිර්වාදයක් කායික මානසික සුවයක් ලැබේවා. සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. හැම දිනාගේම ජීවිත ධර්මයෙන් බැබලේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිත පතනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණයි සෝම